දරුවනි සුබ සන්ධ්‍යාවක්. දුවල පුතාලට මාව ඇහෙන්නද? ඔව් සර් ඇහෙනවා. ඔව් සර්. ඔව් සර්. හරි. සුබ සන්ධ්‍යාවක් සර් හොඳට ඇහෙනවා. ඔව් සර් ඇහෙනවා. සන්ධ්‍යාවක් පාඩමේ අභ්‍යාස සාකච්ඡා කරනවද? පුතේ අද අපි තුන්වෙනි වාරේ පළවෙනි පාඩම සාකච්ඡා කරලා ධනවස්තු පාඩමේ අභ්‍යාස වලට යමුවා. අපි අද තුන්වෙනි වාරයේ පළවෙනි පාඩම අපි සාකච්ඡා කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. තේරුණාද? ඔව් සර්. හරි. ඔව් සර්. පුතාලට අලුත් අත්දැකීමක්, නැවුම් අත්දැකීමක් තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ පුතේ බීජ ගණිතය. දුවල පුතාලා ඉගෙන ගන්න මේ ගණිතය කියන විෂය තුල ඉතාමත් වැදගත් තව එක් කොටසක් තමයි මේ බීජ ගණිතය කියන්නේ. අංක ගණිතය තියෙනවා, බීජ ගණිතය තියෙනවා, ජ්‍යාමිතිය කියලා තියෙනවා. ඉස්සර ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා ඉගෙන ගන්න කාලේ, ආච්චි අම්මලා සීයලා ඉගෙන ගන්න කාලේ ඒ විෂයන්, ඒ ගණිත විෂය පුතේ ඔය වගේ කොටස් වලට වෙන් කරලා තමයි ඉගෙන ගත්තේ. මේ සමහර වෙලාවට අංක ගණිත කොටස් වෙනම ඉගෙන ගත්තා, ජ්‍යාමිති කොටස් වෙනම ඉගෙන ගත්තා, බීජ ගණිත කොටස් වෙනම ඉගෙන ගත්තා. නමුත් වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුල ගණිතයේ ඒ සියල්ල එකතු කරලා තමයි පුතේ තේමා 7ක් මූලික කරගෙන, තේමාවන් 6ක් මූලික කරගෙන තමයි පුතාලගේ විෂය නිර්දේශය සකස් කරලා තියෙන්නේ. ඒ තේමා 6 මම එක සැරේකුත් කියලා ඇති, පුතාලා දැනගෙන ඉන්න එක හරි වටිනවා. එක තේමාවක් තමයි පුතා සංඛ්‍යා කියන තේමාව. සංඛ්‍යා තේමාව පදනම් වෙලා පුතාලගේ පාඩම් මාතෘකා සකස් වෙලා තියෙනවා. සංඛ්‍යා. ඊළඟට තියෙනවා පුතේ මිනුම්. මිනුම් කියන තේමාවෙන් පාඩම් මාතෘකා තියෙනවා. මේ ඔයගොල්ලෝ දැන් දිග මනින දිග ගැන කතා කරනවා, දිග මනින මිනුම් ගැන කතා කරනවා, දිග මනින මිනුම් අතර ඒකක අතර සම්බන්ධය, සුළු කිරීම, මේ ඔක්කොම දිග, ස්කන්ධය, දව ප්‍රමාණ, කාලය, මේ ඔක්කොම මිනුම් කියන තේමාවට තමයි අයිති වෙන්නේ. ඊළඟට තුවේ පුතේ තියෙනවා අපි ගත්තාම මේ සංඛ්‍යානය කියලා තේමාවක් තියෙනවා. සංඛ්‍යානය. ඒ සංඛ්‍යානය තේමාව යටතේ තව ඉදිරියේදී පුතාලට පාඩම් මාතෘකා මුණ ගැහෙනවා. ඒකව තමයි වටපස්තර මේ චිත්‍රපස්තර අඳින්න එනවා, දත්ත රැස් කිරීම කරන්න එනවා, දත්ත වගු සකස් කරනවා. ඒ වගේ සංඛ්‍යානයේ තේමාව පදනම් වෙච්ච පාඩම් මාතෘකා තියෙනවා. ඊළඟට තියෙනවා පුතා අපි ගත්තොත් එහෙම පුලක සම්භාවිතාවය. තාම මේක ඔයගලන්ට හුරු වෙලා නැහැ. මේකේ ඔයගලන්ට මතක ඇති තේරීම කියලා අපි පාඩමක් කරේ. තේරීම, අන්නේ තේරීම පාඩම මෙන්න මේ කියන තේමාවට තමයි අයිති. ඉදිරියේදී තව බොහෝ කරුණු මේක යටතේ තියෙන විෂය මාතෘකා ඔබ අධ්‍යයනය කරනවා. පුලක සම්භාවිතාවය. සංඛ්‍යා, මිනුම්, සංඛ්‍යානය, පුලක සම්භාවිතාවය. ඊළඟට තියෙනවා පුතා මේ අපි ගත්තොත් එහෙම ඔයගලන්ට මුණ ගැහෙනවා බීජ ගණිතය කියන තේමාව. බීජ ගණිතය. බීජ ගණිත තේමාව යටතේ පුතාලට පාඩම් මාතෘකා ගොනු වෙලා තිනවා. ඒ යටතේ පළවෙනියෙන්ම මුණ ගැහෙන පාඩම තමයි පුතේ බීජීය සංකේත. බීජීය සංකේත. දැන් මම තේමාවන් කීයක් දැම්මද? 1 2 3 4 5. තව එක තේමාවක් තියෙනවා. ඒ තමයි පුතා ජ්‍යාමිතිය. ජ්‍යාමිතිය කියන තේමාව. මේ තේමාව යටතේ පුතාලට පාඩම් මාතෘකා ගොනු වෙනවා. විශේෂයෙන් ඔයගොල්ලෝ තල රූප ගැන කතා කරා. ඒ තල රූප ජ්‍යාමිතියට අදාළ කොටසක් නේ. අන්න ඒ විදිහට තව ඉදිරියේදී ජ්‍යාමිතිය කොටස් ඔයගොල්ලන්ට වැඩිපුර දකින්න ලැබෙනවා, විශේෂයෙන් 10 11 පන්ති වලදී. ඉතින් චූටි දුවේ පුතේ දැන් ඔයගොල්ලෝ පොඩි නෑ. ඔයගොල්ලෝ දැන් grade 6, ඒ කියන්නේ 6 ශ්‍රේණියේ දැන් අවසාන භාගයට වගේ නැවිලා තියෙන්නේ. එතකොට ඔබ මේ විෂය ගණිත විෂයේ සැකස්ම පිළිබඳව පුංචි අවබෝධයක් තියෙන්න ඕන. මේ ගණිතය කියන අපේ ජීවිතය හා බද්ධ වෙච්ච
අපේ ජීවිතයේ දෛනිකව කරන සෑම ක්‍රියාකාරකමකදීම ගණිත සංකල්ප යෙදෙනවා පුතා. ඒක කාටවත් නැහැ කියන්න බෑ. දැන් මම ඔබත් එක්ක මේ යෙදෙන සංවාදයේ තුලත් අපිට ගණිතමය කාරණා තියෙනවා. මම වචන ඉදිරිපත් කරන වේගයන් අපිට බලන්න පුළුවන් නේ. ඒ වල ස්වර සංඛ්‍යාතයන් කොටත් ඒවල් තියෙනවා. ඉතින් ඉදිරියේදී ඔයගොල්ලෝ ඒ පිළිබඳව ඔයගොල්ලන්ට ප්‍රමාණිකූලව දැනුම ලැබෙයි. ඉතින් මේ ගණිතය කියන විෂයේ මෙන්න මේ කියන තේමා 6 පදනම් වෙලා තමයි පුතාලගේ විෂය නිර්දේශය සකස් වෙලා තියෙන්නේ. සංඛ්‍යානය, මිනුම්, සංඛ්‍යා, මිනුම්, සංඛ්‍යානය, කුලක සම්භාවිතාවය, බීජ ගණිතය සහ ජ්‍යාමිතිය. ඒකෙන් අද අපි කතා කරන්නේ බීජ ගණිතයට අදාළ පාඩමක්. බීජ ගණිතයට අදාළ පාඩමක්. පැහැදිලිද? ඔන්න ඔහොමයි. එතකොට අපි බලමු මොකද්ද මෙතන වෙන්නේ කියලා. මාතෘකාව නම් තියෙන්නේ විජීය සංකේත කියලා. දැනට මොනවද ලියන්න එපා. හොඳට අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න. Excuse me sir. කියන පුතා මොකද්ද ගැටලුව? සර් මම කීසකීස බදාදා 9 පෙරවරු 9 පන්තියට ජොයින් වුනේ නැහැ. එතකොට සර් මට රෙකෝඩින් එක ආවේ නැහනේ. ඔව් සර් මට ආවෙත් නැහැ. එහෙනම් මම මේ රෙකෝඩින් එක දාන්න අමතක වෙන්නේ නැති. අද මම දාන්නම් මේකත් එක්කම. හරි? yes sir දාලා තිබ්බනේ group එකට. Sir දාලා තිබ්බ sir group එකට. yes sir දාලා තිබ්බේ නෑ. ඔමිනි මම පොඩ්ඩක් බලන්න ඒක. නෑ සර් දාලා තිබ්බේ නෑ. හරි. ඔමිනි මම බලන්න. තිබ්බ sir. හරි. දැන් මම බලන්නම් දැන් ටක්. දාලා තිබ්බ sir ඒක මං ආයේ බැලුවත් එක්ක. දාලා තිනවා. මම ගිය සතියේ ඉස්සල සතියේ එකයි ගිය සතියේ එකයි දෙකම දාලා. ඔව් sir දෙකම දව පරිම අභ්‍යාස 6 ශ්‍රේණියේ ගණිතය එක දාලා තිනවා. පුනරීක්ෂණ අභ්‍යාසින් අපි ගිය සතියේ සාකච්ඡා කරේ නේ. ඒකක් තියෙනවා. ඔව් පුතේ. සර් පෙරවරු 9ට තිබ්බ එක දාලා තිබ්බේ නැහැ. පෙරවරු 9ට පන්තියක් තිබ්බේ නෑනේ අපි. උදේ එක. ඒක තමයි. ඔව් sir. ඔව් සර්. උදේ එකක් කරානේ අපි. ඔව් ඒක තමයි සර් දාලා තිබ්බේ නැහැ කිව්වා. ඔව් සර් ඒක තමයි මා කිව්වේ දාලා තිබ්බේ නැහැ කියලා. මම ඒක දාන්න. ඒක දාන්න. හා සර් thank you. එතකොට ඔන්න පුතේ හොඳට බලා ගන්න අහගන්න. දැන් ගණිතයේ අපි විවිධ සංකේත භාවිතා කරනවානේ. විවිධ සංකේත භාවිතා කරනවා. ගණිතේ විතරක් නෙවෙයි. අපේ දිනදා ජීවිතේ විවිධ කටයුතු වලදී අපිට සංකේත මුණ ගැහෙනවා. දැන් මාර්ගයේ අපි යනකොට අපිට මාර්ග සංඥායෙම සංකේත ඇසුරෙන් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේ ගණිතයේ භාවිතා වෙන එක සංකේතයක් තමයි මේ ඉලක්කම්. ඉලක්කම් කියන්නේ පුතේ සුවිශේෂී සංකේත විශේෂයක්. ඔබ දන්නවා හින්දු අරාබි ක්‍රමයේ යටතේ අපිට ඉලක්කම් 10ක් තියෙනවා. 0 1 2 3 4 5 6 7 8 9 කියලා මේ ඉලක්කම් 10න් තමයි අපි ඕනෑම ප්‍රමාණයක් සංඛ්‍යාත්මකව නිරූපණය කරන්නේ. ඒක පුතාලා තුන්වෙනි පාඩමේදී ඉගෙන ගත්තා. ඒ කියන්නේ සංකේත විශේෂයක් තමයි ඉලක්කම් කියන්නේ. සංකේත විශේෂයක්. ඇයි සංකේත අපි භාවිතා කරන්නේ? සංකේතයකින් කියවෙන්නේ පුතේ යම් සංකේතයකින් යම් ප්‍රකාශනයක් යම් දෙයක් පණිවිඩයක් තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට දැන් මේ ඉලක්කම් යොදාගෙන අපි දෙන පණිවිඩය මොකද්ද? ඒ ඉලක්කම් යොදාගෙන අපි සංඛ්‍යා ගොඩනගලා ඒ සංඛ්‍යා මගින් අපි යම් ප්‍රමාණයක් නිරූපණය කරනවා. දැන් දුවල පුතාලගේ කවුරු හරි යවුවොත් එහෙම දුවගේ වයස කීයද කියලා, පුතාගේ වයස කීයද කියලා. එතකොට ඕගොල්ලෝ ඒ වයස ඉදිරිපත් කරන්නේ වයස කියන්නේ ප්‍රමාණයක්. දුවේ පුතේ අපි මේ ගණිතේ ප්‍රමාණයකට තව නමක් වචනයක් දෙනවා. ගණිතයේ ඒ ගණිතයට අදාළව අපි ප්‍රමාණයක් හඳුන්වන්නේ රාශීන් කියලා. රාශියක්. ගන්න හරි. එතකොට ඔන්න දැන් වයස අහනවා. වයස කියන්නේ යම් රාශියක්.
රාශියක් කියන්නේ ප්‍රමාණයක්. දැන් එතකොට ඔබ මේ ප්‍රමාණය ඉදිරිපත් කරන්නේ කොහොමද? ඔබ මේ ප්‍රමාණය ඉදිරිපත් කරන්නේ සංඛ්‍යාවකින් නේද? එතකොට ඔබ ඉදිරිපත් කරන්නේ සංඛ්‍යාවකින්. නේ? දැන් දූල පුතාලගේ වයස කීයද අවුරුදු? කියන්නේ කෙනෙක් 11යි සර්. 11යි සර්. 11යි. හරි. අවුරුදු 11. ඔව්. එතකොට 11යි සර්. හරි පුතේ. එතකොට මේ 11 කියන්නේ සංඛ්‍යාවක්. ඒ සංඛ්‍යාව ලියන්න අර සංකේත භාවිතා වුණා. හැබැයි මේ සංඛ්‍යාව නිශ්චිතයි. දැන් අපි දන්නවා ඔබ හැමෝම ඔබේ වයස දන්නවා නිශ්චිතව දන්නවා. නේ? ඒක ඔබ හැමෝම දන්න දෙයක්. ඒකට අපි කියනවා ඥාතයක් කියලා. ඥාතයක්. ඔබ දන්න අගයක්. ඔබ නොදන්න අගයක් නෙවෙයි. ඔබ දන්න අගයක්. ඔබ දන්න අගයක් තමයි known terms එක. මේ ඔබ දන්න අගයක් තමයි ඔබේ වයස. දැන් ඔබේ අතේ තියෙන ඇඟිලි ගණන කීයද කියලා අහුවොත් ඔබ හැමෝම කියයි සුවිශේෂී නැත්නම් අනිවාර්යයෙන්ම ඇඟිලි 5යි. දන්න අගයක්. ඥාතයක්. ඒක ඥාතයක්. පුතාලගේ පවුලේ ඉන්න සමාජිකයෝ ගණන එකිනෙකාට වෙනස් වෙයි. එතකොට මම හිතමු 5 දෙනයි කියලා. මගේ පවුලේ. එතකොට අන්න ඒක ඥාතයක්. අපි දන්න අගයක්. ඥාතයක්. නේද? එතකොට අපි දන්න ප්‍රමාණ ඉදිරිපත් කරන්නේ සංඛ්‍යාත්මකව. ඔබේ උස බර එතකොට අර ඉන්න පවුලේ සමාජිකයෝ ගණන නිවසේ ගත්තොත් එම භූමියේ ප්‍රමාණය වර්ගණි ප්‍රමාණය ඒ වගේ අපි ගත්තොත් එහෙම ඒවා ඔබ දන්න අගයක්. ඒවා ඥාත. ඒ වගේම පුතේ අපිට මුණ ගැහෙනවා අපිට සමහර වෙලාවට විවිධ ක්‍රියාකාරකම් වලදී අපිට සංඛ්‍යාත්මකව නිරූපණය කරගන්න බැරි ප්‍රමාණ. සංඛ්‍යාත්මකව අපි ප්‍රමාණය නිරූපණය කරගන්න දන්නේ නැහැ. උදාහරණයක්. දැන් ඔන්න බලන්න. දැන් මෙතන කිරි බෝතලයක් තියෙනවා. දැන් මම ඔබෙන් අහනවා මේකේ තියෙන කිරි ප්‍රමාණය කොච්චරද කියලා. ඔබට මට මේක කියා ගන්න බෑ කොච්චරද තියෙන්නේ කියලා. මේකේ මිලිලීටර කොච්චරද තියෙන්නේ කියලා කියන්න බෑ. හැබැයි නිශ්චිත ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ වෙනකොට දන්නේ නැහැ. නේ? කොට අපි ඒකට මොකද කියන්නේ? ඒක අපි ගන්නේ අඥාතයක්. අඥාතයක් නෙවෙයි අඥාතයක්. නොදන්න ප්‍රමාණයක්. හැබැයි මේ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඒක අපි දන්නේ නැහැ මේ වෙනකොට. අපිට සමහර වෙලාවට පසු අපිට මේකේ ප්‍රමාණය කොච්චරද කියලා නිශ්චිතව දැනගන්න පුළුවන් වෙයි. නමුත් මේ මොහොතේ දන්නේ නැහැ. එතකොට අපි වෙනි ප්‍රමාණ පුතේ හඳුන්වන්නේ අඥාතයක් කියලා. අඥාතයක්. unknown terms කියලා අපි ගන්නවා. අඥාතයක්. දැන් අපිට මතුවෙන ගැටලුවක් එනවා ඊළඟට. එතකොට දැන් මෙවැනි අඥාතයක් දැන් මම ඕගොල්ලන්ගෙන් අහුවොත් එහෙම අපි දැන් පුතාලගේ ඔය පොතන අසල තියෙන පොතක් අපි ගත්තොත් එහෙම මේ පොතේ පිටු ගාන සමහර වෙලාවට ඕගොල්ලෝ දන්නේ නැහැ නේ. සමහර වෙලාවට පිටු ගාන අපිට සඳහන් කරලා තියෙනවා. සමහර වෙලාවට පෙළ පොත්වල එහෙම පිටු ගාන දන්නේ නැහැ. එතකොට මේ පිටු ගාන ඒ මොහොතේ ඕගොල්ලන්ට අඥාතයක් වෙනවා. පසුව හැබැයි හොයලා බලන්න පුළුවන් කොච්චරද කියලා. සමහර වෙලාවට පසුව හොයලා බලන්න බැරි වෙන්නත් පුළුවන්. නේ?
දැන් මෙතන මේ යාළුවෝ දෙන්න ළඟ තියෙනවා මේ වෙරුළු ගෙඩි. දැන් මෙයාගේ වෙරුළු ගෙඩි ගන්න පේන්න තියෙනවා. මෙයාගේ වෙරුළු ගෙඩි ගන්න පේන්නේ නැහැ. එයාගේ වෙරුළු ගෙඩි ගන්න අපිට නිශ්චිතව කියන්න බෑ. ඒ වගේම ඔයගොල්ලෝ අපිටම අපි වැලි අහුරක් අතට ගත්තා කියලා. ඒ වැලි අහුරේ තියෙන වැලි කැට ගන්න මේ වැලි කැට ගන්න පුතා අනිවාර්යයෙන්ම අපි දන්නේ නැහැ. හැබැයි ඒක ඥාතයක් නෙවෙයි අඥාතයක්. තව එකක් තමයි ඒක අපිට කොහෙත්ම හොයාගන්න බැරි වෙන්න පුළුවන්. නේද? අර කිරි බෝතලේ කිරි ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන් වුණාට පසුව වැඩිකට ගන්න අපිට හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිශ්චිතව අපිට ඒක හොයාගන්න බැරි වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ මොහොතේ අපි දන්නේ නැහැ. ඒ ප්‍රමාණය දන්නේ නැහැ. නොදන්න ප්‍රමාණය. අන්න එහෙම අවස්ථාවක තමයි අපි ඒව හඳුන්වන්නේ අඥාත කියලා. පැහැදිලිද? අඥාත. එහෙනම් අපිට මුණ ගැහෙනවා ඥාත මුණ ගැහෙනවා අඥාත මුණ ගැහෙනවා. මම සටහනක් පස්සේ දෙන්නම් දැනට හොඳට අහගන්න. ඥාත අඥාත. ඥාතයක් නම් අපිට ප්‍රශ්නයක් නැහැ. යාව ඉදිරිපත් කරන්න පුළුවන් පුතේ ඉලක්කම් භාවිතා කරලා සංඛ්‍යාත්මකව 54යි 36යි 73යි කියලා අපිට ලියන්න පුළුවන්. අඥාතයක් ලියන විදිය තමයි දැන් ගැටලුව. කොහොමද අඥාතයක් ඉදිරිපත් කරන්නේ? ඔන්න ඔතන ගැටලුවක්. කොහොමද අඥාතයක්? ඒතකොට මට දැන් මෙයාගේ අතේ තියෙන වෙරළු ගෙඩි ගන්න 15යි කියලා කියන්න පුළුවන්, අනුමාන කරන්න පුළුවන්. නමුත් නිශ්චිත මේ 15 නොවෙන්න පුළුවන් නේ. ඒක අපි දන්නේ නැහැ. අන්න ඒ වෙලාවට ගණිතඥයෝ පුතේ යම් සම්මතයක් ගොඩනගලා තියෙනවා. ඔබ මා ඉගෙන ගන්න මේ ගණිතය සම්මත කරගත්ත කාරණා තියෙන්නේ. සම්මත කරගත්ත කාරණා. ඒ සම්මතයන් තමයි ඉගෙන ගන්න. මොකද්ද සම්මතය? අඥාතයක් අපි ඉදිරිපත් කරන්නේ පුතේ ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරකින්. අඥාතයක් අපි ඉදිරිපත් කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරකින්. අපි දැන් මේ ප්‍රමාණය දන්නේ නැත්නම් අපි ඒක ඉදිරිපත් කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරකින්. සමන්ගේ අතේ ඇති වෙරළු ගෙඩි ගණන. සමන්ගේ අතේ ඇති වෙරළු ගෙඩි ගණන ඒ ප්‍රමාණයකින් අපිට කියන්න පුළුවන් සමන්ගේ අතේ තියෙන වෙරළු ගෙඩි ගණන ඒ ප්‍රමාණයක් කියලා. ඒ නැත්නම් x ප්‍රමාණයක් y ප්‍රමාණයක් කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ අඥාතයක් අපි ඉදිරිපත් කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරකින්. ඥාතයක් අපි ඉදිරිපත් කරන්නේ ඉලක්කම් වලින්. ඉලක්කම් යොදාගෙන සංඛ්‍යාවකින්. දැන් මෙතන මේ ලෙස ඉදිරිපත් කරන මේවා අපි හඳුන්වනවා පුතා වීජීය සංකේත කියලා. මේවට කියන්නේ වීජීය සංකේත. algebraic symbols කියලා. වීජීය සංකේත. දැන් ඔබේ පන්ති කාමරයේ දිග ඔබ දන්නේ නැහැ. ඒතර අපිට කියන්න පුළුවන් මගේ පන්ති කාමරයේ දිග මීටර් L ප්‍රමාණයකින්. මාගේ පුස්තකාලයේ ඇති පොත් ගණන N ප්‍රමාණයකින්. නේ? පොල් ගසක ඇති උස මීටර් H ප්‍රමාණයකින්. පවුලේ සමාජිකයෝ ගණන මාගේ පවුලේ සමාජිකයෝ ගණන y ප්‍රමාණයක කියලා කියන්න පුළුවන්ද? ඒක සාධාරණද? ඒක සාධාරණ වෙන්නේ නැහැ. අපි ඒක දන්න ප්‍රමාණය. දන්න ප්‍රමාණය අපි ඔහොම ලියන්නේ නැහැ. මාගේ අතේ ඇති ඇඟිලි ප්‍රමාණය x ප්‍රමාණයකින්. දෙයියෝ සාකි. ඒ කියන්නේ ඇඟිලි ප්‍රමාණය ගන්න. ඒක වෙන්න බෑ නේද? ඒක කියන්න බෑ ඒක. නේ? සැප්තැම්බර් මාසයේ දින ගණන ඒ ප්‍රමාණය. ඒක ගැලපෙනවද? නෑ. අපි දන්නවා සැප්තැම්බර් මාසයේ දින ගණන කොච්චරද කියලා. නේ? අන්න එහෙමයි. නමුත් මම දිනයකට හුස්ම ගන්න වාර ගණන ඔබට කියන්න පුළුවන්ද ඔබ දිනයකට පුළුවන් සර්. ඒකට පුළුවන් සර්. හුස්ම ගණන වාර ගණන p ප්‍රමාණයක කියලා කියන්න පුළුවන්. ඉංග්‍රීසි හෝඩියේ පුතේ ABC වල ඉඳන් XYZ වෙනකන් ඕන අකුරක් භාවිතා කරන්න පුළුවන් මේ සඳහා. හැබැයි සිම්පල් අකුරු.
කුඩා අකුරු. හැබැයි අපි ටිකක් සැලකිලිමත් වෙනවා පුතේ අකුරු දෙකක් අපි සාමාන්‍යයෙන් යොදනවා අඩුයි. දැන් හිතන්නකෝ මෙහෙම. ඔන්න ඔයගොල්ලන් ටිකක් අනුමාන කරන්න බෑද මොන අකුරු දෙකද උතන යොදන්නේ නැත්තේ කියලා. මට ඕක තේරුන්නේ නැහැ. මොකද තේරුන්නේ නැත්තේ වාට දැන් මම මේ කියපු දේවල් මොනවත්ම තේරුන්නේ නැද්ද? දුව දැන් මම මේ කියපු දේවල් වලට මොනවත්ම තේරුන්නේ නැද්ද? අපි කතා කරේ ඔයා දන්නේ නැති ප්‍රමාණ තියෙනවනේ. ඔයාට දැන් මේ වෙලාවේ කියා ගන්න බැරි ප්‍රමාණ ඔය ළඟ තියෙන පොතේ තියෙන පිටු ගන්න ඔයාට කියන්න පුළුවන්ද? බලන්නේ නැතුව ඔයාට කියන්න පුළුවන්ද? ඔය ඕගොල්ලන්ගේ වහලේ සෙවිලි කරලා තියෙන පරාල ගණන කියන්න බෑනේ නේ? එතකොට ওই බිත්තියේ උස කියන්න පුළුවන්ද ඔයාට? බැහැ සර්. එතකොට ඒවා අපි කියන්නේ පුතේ නොදන්න ප්‍රමාණනේ. ප්‍රමාණයක් උසක් කියන්නේ ප්‍රමාණයක්. ඒක දන්නේ නෑනේ. එතකොට ඒ දන්නේ නැති ප්‍රමාණ වලට අපි කියනවා නමක්. මේවා ඉතින් ලොකුවට ගන්නත් එපා අඤ්ඤාත කියලා. ඒකට කියන්නේ මොකද්ද? අඤ්ඤාත. තේරුණාද? එතකොට ඒ වගේ ප්‍රමාණයක් අපි කොහොමද ගණිතයට අනුකූලව ඉදිරිපත් කරන්නේ? දැන් ඔයාට කියන්න බෑනේ බිත්තියේ උස හරියටම. එතකොට ඔයාට කියන්න පුළුවන් මේ විදිහට ඒක. බිත්තියේ උස සෙන්ටිමීටර් නැත්නම් මීටර් ඒ ප්‍රමාණයක කියලා කියන්න පුළුවන්. දැන් ඒ කියන ප්‍රමාණය මොකද්ද කියලා දැන් ඒ කොච්චරද කියලා දන්නේ නැහැ දැන් මේ වෙනකොට. ඒක අපි ඒක හඳුන්වන්නේ එතකොට බිත්තියේ උස මීටර් ඒ ප්‍රමාණයකින්. තේරුණාද? දැන් ඔයාලඟ තියෙන ওই පොතේ පිටු ගන්න දන්නේ නැත්නම් ඔයාට කියන්න පුළුවන් මාගේ පොතේ පිටු ගණන x ප්‍රමාණයක කියලා කියන්න පුළුවන්. මාගේ මුදල් පසුම්බියේ ඇති මුදල් ගණන y ප්‍රමාණයක කියලා කියන්න පුළුවන්. තේරුණාද දුව? කතා කරන්න. ඔව්. අන්න එහෙමයි. දැන් මම ඔයගොල්ලන්ට කිව්වනේ මේ A to Z වෙනකන් අකුරු 26න් අපි සාමාන්‍යයෙන් අකුරු දෙකක් භාවිතා කරන්නේ නැහැ. වැඩිපුරම භාවිතා කරන අකුරු කිහිපයක් තියෙනවා මේකේ. ඒක තමයි එකක් තමයි පුතා O අකුර. O අකුර අපි යොදනවා අඩුයි. I අකුර. very good. I අකුර. ඇයි ඒ? සර් මන් දන්නවා. ඔයා දන්න උනාට මන් දන්නේ නැහනේ. ඔයා කියන්නේ ඉතින් අපිට බිඳුව වගේ. ඕ අකුර නිකන් බිඳුව වගේ හින්දා I අකුර රෝම ඉලක්කමක්. ඔව් ඉලක්කම බිඳුවත් එක්ක මේක පැටලෙනවනේ නේද? දැන් අපි හිතමු ඔන්න මේ ඉන්නේ සමන්. සමන් කියනවා මාගේ හිසේ ඇති කෙස් ගණන. දැන් මෙයාට ඔන්න කෙස් තියෙනවනේ ඔළුවේ. පතු පාට ඒවා තියෙන්නේ. එතකොට මෙයා කියනවා මගේ හිසේ ඇති කෙස් ගණන ඕ ප්‍රමාණයක කියලා. ඕක අහගෙන ඉන්න යාළුවා හිතන්නේ දැන් මෙයා දුරකථනයෙන් කතා කරලා කියනවා මාගේ හිසේ ඇති කෙස් ප්‍රමාණය නැත්නම් ලියලා පෙන්නනවා. කියන්නේ නැහැ ලියලා පෙන්නනවා. මෙහෙම. ඒතර කවුරු හරි හිතනවා මෙයාට හිසේ කෙස් නැහැ කියලා. ඇයි බිඳුවයි කියලා කියන්නේ. මේක පැටලෙනවනේ ඉලක්කමක් එක්ක. ඒ හින්දා මේ දෙක අපි යොදනවා අඩුයි පුතේ. පුතාලා දැන් මේක කරගෙන යනකොට වැඩිපුරම පේනවා පුතේ x අකුර යෙදෙනවා, y අකුර යෙදෙනවා, a අකුර, b අකුර වගේ යෙදෙනවා. නේ? අන්තිමට ඔයගොල්ලන්ට තේරෙයි. කියන්න පුතා. සර් දැන් සර් විභාග ප්‍රශ්නයකට සර් ඔය නිශ්චිතවම යොදන අකුරවල මොන අකුරද යොදන්නේ? ඒක තමයි IO හැර ඕනම අකුරක් ඔයාලට යොදන්න පුළුවන්. සල්ලියෙන් කෝල් කරලා දිනවනේ මට. IO හැර ඕනම අකුරක් ඔයාලට යොදා ගන්න පුළුවන්. පැහැදිලි? ඔව් පැහැදිලි සර්. ඔන්න ඔහොමයි.
එතකොට දුවේ පුතේ ඔන්න මම නැවත පොඩ්ඩක් මම සාරාංශගත කරන්නම්. එතකොට අපේ එදිනෙදා කටයුතු වලදී අපිට මුණ ගැහෙන එක අවස්ථාවක් තමයි අපි දන්න කියන ප්‍රමාණ. ඒවලට කියන්නේ මොනවා කියලාද? දන්න කියන ප්‍රමාණ වලට ඥාත. ආයෙ කියන්න ඇහෙන්න. ඥාතයක් අපි නිරූපණය කරන්නේ කොහොමද එතකොට? සංඛ්‍යාවකින්. සංඛ්‍යාවකින්. දැන් මේ බලන්න මේ කිරි බෝතලේ තීන කිරි ප්‍රමාණය ඥාතයක්ද අඥාතයක්ද? ඥාතයක්. ලීඩර් දෙකක්. දැක්කනේ ඥාතයක්. එතකොට අපිට මුණ ගැහෙනවා නොදන්න ප්‍රමාණ. නොදන්න ප්‍රමාණයකට අපි කියන්නේ මොකද්ද? අඥාතයක්. නේ? ඒ කියන්නේ නොදන්න ප්‍රමාණයක් හැබැයි වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. නොදන්න ප්‍රමාණයක් හැබැයි වෙනස් වෙන්නේ නැහැ. ඒකට අපි තව පොඩ්ඩක් ඒකට එකතු කරොත් නියත අඥාත කියලා අපි ඕකට කියනවා. නියත අඥාත. නියත අඥාතය. වෙනස් වෙන්නේ නැහැ. කිරි බෝතලේ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැනේ. නියතයක් කියන්නේ වෙනස් නොවන බව. වෙනස් වෙන්නේ නැහැ. නියත අඥාතයක්. එතකොට මේ වගේ ප්‍රමාණයක් අපි කොහොමද නිරූපණය කරන්නේ? ඉංග්‍රීසි අකුරු වලින් සිම්පල් අකුරකින්. මෙම කිරි බෝතලේ කිරි ප්‍රමාණය ලීටර A ප්‍රමාණය නේ. අන්න එහෙම අපි ඉදිරිපත් කරනවා. එතකොට පුතේ ඔන්න අපි මෙතනට එමු බලන්න. දැන් ඕගොල්ලෝ මේකේ ඥාත අඥාත වෙන් කරන්න තියෙනවා. ජනවාරි මාසයට ඇති දින ගණන. ඥාතයක්. නිමල්ගේ පොත් බෑගේ ඇති පොත් ගණන. අඥාතයක්. ලීටරයකට ඇති මිලි ලීටර. ඥාතයක්. 6 ශ්‍රේණියේ ගණිතය පෙළ පොතේ වචන ගණන. ඔබ ඊයේ දිනේ හුස්මගත් වාර ගණන. දැන් මේවා අපි අපේ දීලා කරන්නත් ඕනද? ඉස්සෙල්ලා තාම හොඳට අහගන්න මේ ඥාත අඥාත කියන එක දැන් ඕගොල්ලන්ට හොඳටම තේරුණාද? දැන් ඔව් තේරුණා. නෝට් එක දුන්නම හොඳටම තේරෙනවා. නෝට් එකම ඕන නේද? ඥාත වලට ඕගොල්ලන්ට දැන් උදාහරණ හිතින් ගොනු කරන්න පුළුවන් අඥාත වලට. එතකොට අපි තව අවස්ථාවක් දකිනවා. ඒ අවස්ථාව තමයි පුතේ විචාරය. නෑ. ඒ වචනේ නෙවෙයි මං කියන්නේ. දැන් අපි එදිනෙදා කටයුතු වලදී ඔයගොල්ලෝ ගෙදර කරන විවිධ ක්‍රියාකාරකම් වලදී පොඩ්ඩක් හිතලා බලන්න. දැන් අර කිව්වාගේ දන්න ප්‍රමාණ මුණ ගැහෙනවනේ. ඕගොල්ලන්ගේ මුදල් පසුබිමේ තියෙන මුදල් දාන ඕගොල්ලෝ දාන්නවා. ඕගොල්ලන්ගේ වයස දාන්නවා. ඕගොල්ලෝ හදාරන විෂයන් ගණන දාන්නවා. පවුලේ සමාජිකයෝ ගාන දාන්නවා. නේද? දැන් ඕගොල්ලෝ දන්න දේවල් මම දන්නවා. ඒකනේ මම මේ කියන්නේ. නේ? එතකොට ඕගොල්ලෝ බලන වැඩසටහන් වල ගණන කොච්චරද කියලා දන්නවා නේද? එතකොට තව පොඩ්ඩක් එකතු කරන්නකො දන්න දේවල් වලට තව දන්න ප්‍රමාණය. දන්න ප්‍රමාණයක් කියන්න බලන්න. මීටරයකට ඇති මීටර ගණන. අන්න හරි මීටරයට තියෙන සෙන්ටිමීටර දිනකට බොන ජල ප්‍රමාණය. ඒක දන්නවද? නෑ අද දවසේ කොච්චරක් බිව්වද කියන්නකො බලන්න දනුලි. ජල ප්‍රමාණය මැනද බිව්වේ? මැනද බිව්වේ? සරාවක් ළඟ තියාගෙන මැනද බොන්නේ? ඒක සමහර වෙලාවට අඥාතයක් නේද? ඔව් සර්.
ඒක අඥාතයක් වෙන්නත් පුළුවන් ඥානයක් වෙන්නත් පුළුවන්. ඒක ඉතින් මැනලා බොනවා නම් තමයි ඉතින්. ඉනකට ගන්න වේල් ප්‍රමාණය. හරි. ඒ වගේම දැන් ඕගොල්ලෝ අඥාතත් දන්නවනේ. මේ අඥාතත් දන්නවා. ඔව් සර්. ඒ වගේම ඕගොල්ලන්ට මුණ ගැහෙනවා නේද? දැන් ඕගොල්ලන්ගේ වත්තේ තියෙනවා කියලා හිතන්නකෝ. ගස් තියෙනවනේ. පොඩි පැලයක් වුණත් කමන්නේ. ඒකේ පත්‍ර තියෙනවනේ. පත්‍ර තියෙනවා. මේ පත්‍ර ගාන. දැන් මම අහුවොත් මේ ගසේ තියෙන පත්‍ර ගණන ඥාතයක්ද අඥාතයක්ද? එයා ඥාතයක් ඔන්න අහන්න. එයා නියත අඥාතයක්ද? නැහැ. මෙයා නියත අඥාතයක්ද? එයා නියත අඥාතයක් වෙන්නේ නැහැ. මොකද අපි ගත්තොත් එimhe කෙටි කාලයක් තුල මේකේ පත්‍ර වැටෙනවා නේ ආයි ගොඩ නැගෙනවා මේක වෙනස් වෙනවා ටිකක් ගැඹුරින් හිතුවොත් අපේ ඕනෑම දෙයක් පුතා කාලානුරූපව වෙනස් වෙනවා බොහෝ දේවල් නමුත් මේ ලොකු කාල සීමාවක් තුල වෙනස් වීමක් ගැන නෙවෙයි අපි කතා කරන්නේ ඉතින් කෙටි කාල සීමාවක් තුල වෙනස් වෙන ප්‍රමාණ තියෙනවනේ වෙනස් වෙනවා අන්නේ වෙනස් වෙන ප්‍රමාණ තියෙනවනේ දැන් නියතයක් කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එක වෙනස් වෙනවා නම් අපි ඒකට කියන්නේ පුතා විචල්‍යයක් කියලා මොකද්ද විචල්‍ය මේ බලන්න විචල්‍ය variables විචල්‍ය දැන් පුතාලට පේනවද මේ දර්ශනය මොකද්ද මේ තියෙන්නේ? ඔව් සර්. වෙළඳ පොලක දර්ශනයක්. පොලේ මේකේ වැඩිපුරම ඔයාලට දිස් වෙන්නේ මොන වගේ දේවල් ගැනද? එළවලු. පොල්. මේ පොල් ගොඩේ මේ පොල් ගෙඩියක් රුපියල් 40යි. 40යි. මේ අවුරුදු ගානකට 30යි රුපියල් 45යි රුපියල් 40යි රුපියල් 42යි. දැන් එහෙනම් මේ පොල් ගෙඩියක මිල නිශ්චිත අගයක් ගන්නෙ නෑනේ වෙනස් වෙනවනේ එහෙනම් මෙතන මේ පොල් ගෙඩියක මිල අපි හඳුන්වන්නේ විචල්‍යයක් කියලා වෙනස් වෙන අගයක් වෙනස් වෙනවා විචල්‍යයක් එතකොට පුතේ අපිට අපේ දිනදා කටයුතු වලදී විචල්‍ය හමු වෙනවා විචල්‍ය වෙනස් වෙන ප්‍රමාණ අපිට මුණ ගැහෙනවා ඒ වෙනස් වෙන ප්‍රමාණයක් අපි නිරූපණය කරන්නේ ගණිතයේ විචල්‍යයක් අපි නිරූපණය කරන්නේ පුතේ ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරකින් නැත්නම් VGS සංකේත වලින් තේරුණාද VGS සංකේත වලින් තමයි අපි ඒව පෙන්නන්නේ අපිට එතකොට කියන්න පුළුවන් පොල් ගෙඩියක මිල රුපියල් x කියලා පොල් ගෙඩියක මිල රුපියල් a කියලා කියන්න පුළුවන් තේරුණාද පැහැදිලිද එතකොට අපි නියත අඥාතයක් හෝ වේවා විචල්‍යයක් හෝ වේවා අපි නිරූපණය කරන්නේ පුතේ ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරකින් දැන් වෙළඳ සැලක දිනක ආදායම වෙනස් වෙනවානේ හැමදාම එකම ප්‍රමාණය හම්බ වෙන්නේ නැහැ එතකොට අපිට ඒක කියන්න පුළුවන් වෙළඳ සැලක දිනක ආදායම රුපියල් x ප්‍රමාණය මෝටර රථයක් පැයකදී ගමන් කරන දුර කිලෝමීටර් y ප්‍රමාණය මෝටර රථයක් පැයකදී ගමන් කරන දුර වෙනස් වෙනවා මේ බොහෝ කාරණා හින්දා පාරේ ස්වභාවය රටේ තියෙන තාමේ කන්ඩිෂන් එක අනුව තත්ත්වය අනුව පදින කෙනාගේ විද්‍යානුව පෙට්‍රල් ලීටරයකින් මෝටර රථයක් ගමන් කරන දුර පෙට්‍රල් ලීටරයකින් මෝටර රථයක් ගමන් කරන දුර පුතේ වෙනස් වෙනවා ඒක අපි කියනවා කිලෝමීටර් x ප්‍රමාණයක් Excuse me sir. ඔව් කියන්නේ sir මාව කට් වුණා sir. මට පොඩ්ඩක් නියත ආයි නම් පුතේ ආපස්සට ගිහිල්ලා එන්න ගියොත් එහෙම අපිට ලොකු කාලයක් යනවා. දැන් ඔයා ඊළඟට ආයි කට් වුණොත් ආයි මම ඔයාට කී ඉන්න එපා. ආයි කට් වුණොත් ආයි කී ඉන්න වෙනවා. අපිට එතකොට ඉන්න වෙන්නේ එකම තැන. පුතාට පුළුවන් රෙකෝඩින් එකත් එක්ක බලලා ඒ ටික සම්පූර්ණ කරගන්න පුතේ. හරි? නැත්නම් මෙතනින් අනිත් අයට කරන ලොකු අසාධාරණයක්. හරි?
ඒකයි මම රෙකෝඩින් දාන්නේ පුතා ඒ ටික ආවරණය කරගන්න. දැන් තාම අපි ලොකු දුරක් ආවේ නැහැ. අපි මේ විචල්ය ගැන කතා කර කර ආවේ. වෙනස් වෙන ප්‍රමාණය. විටින් විට වෙනස් වෙනවා. නැත්නම් මං හිතුවේ නියත අඥාතයක් කියන්නේ මොකක්ද කියලා. නියත කියන්නේ වෙනස් වෙන්නේ නැති බව. වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ වෙනකොට දන්නේ නැහැ. දැන් අර පොතේ පිටු ගාන නියත අඥාතයක්. අඥාතයක් කියලා කිව්වත් වැරදි නෑ. මම වඩා හොඳට තමයි කිව්වේ නියත. නියත කියන්නේ වෙනස් වෙන්නේ නැති හින්දා. එතකොට සර් පොතේ පිටුවක් කැඩුවොත් කැඩුවොත් ටොක්කක් අනින්නේ මම. පොත්වල පිටු පදනකොට. පොත්වල පිටු පදනකොට අනින හොඳ ටොක්කක්. එතකොට පිටුවක් කැඩුවොත් මොකද වෙන්නේ? ඉතුරු පිටු ගානක් දන්නේ නෑනේ. ඒකත් අඥාතයක්. අපිට විජය සංකේත වලට x y සීන භාවිතා කරන්නේ. එතකොට අපි නිකන් එක එක ඒ පුද්ගලයන්ගේ අනුව වෙනස් වෙනව නේද? ඒ විජය සංකේත යොදන එක අනිවාර්යයෙන්. දැන් ඔයා යොදන දැන් අපිට ඔන්න මත් රූපයක් පෙන්නලා මම අහනවා මේ මම උන අඹ ගොඩක් පෙන්නලා මම අහනවා මේ අඹ ගොඩේ තියෙන අඹ ගණන කොච්චරද කියලා. හරිද? එතකොට ඔයගොල්ලෝ ලියනවා එක්කෙනෙක් ලියයි මේ අඹ ගොඩේ ඇති අඹ ගණන x ප්‍රමාණයයි. තව කෙනෙක් ලියයි මේ අඹ ගොඩේ ඇති අඹ ගණන y ප්‍රමාණයයි කියලා. තේරුණාද? තව කෙනෙක් ලියයි ඉතින් අඹ ගොඩේ තියෙන y z ප්‍රමාණයක් කියලා. ඒක ඉතින් අර අපි මේ මොහොතේ දන්නේ නැති හින්දා ලියන්නේ x ප්‍රමාණ. නමුත් x y z කියලා මේ ගත්ත ප්‍රමාණ නියතයක්. වෙනස් වෙන්න බෑ. ඒ කියන්නේ මේක අපි දැන් මේක හොයාගන්න පුළුවන් වුණොත් මේක ලැබෙන අගය දැන් අන්න මම ඔහොම ඕගොල්ලන්ට කියලා මම ඔන්න ඕගොල්ලෝ ලියනවා. මම ඊට පස්සේ අඹ ගොඩේ තියෙන අඹ ගෙඩි ගාන ගණන් කරනවා. පුළුවන් නේ ගණන් කරන්න. එතකොට මට එනවා අඹ ගෙඩි 50යි. එහෙනම් ඕගොල්ලෝ මේ x කියලා දීපු වගේ 50යි. මෙයා y කියලා දීපු වගේ 50යි. z කියලා දීපු වගේ 50යි. දැක්කද? දුව පැහැදිලිද? ඔව් සර් විභාගයකදී ලකුණු දෙනවා නේද? එහෙම කිව්වම. ඔව්. එතකොට ඉතින් ඔයා ලියන දැන් මෙතන පුතාට මෙතන පුතා දන්නේ නැති හින්දානේ අපි මෙතන විජීය සංකේතයක් තමයි අපි යොදාගන්නේ. විජීය සංකේතය. මොනවද විජීය සංකේත? A to Z ඉංග්‍රීසි සිම්පල් අකුරක් තමයි අපි පාවිච්චි කරන්නේ. යොදාගන්නේ. ඒකට අපි කියන්නේ විජීය සංකේත. ඒකට XY සීම විතරද භාවිතා කරන්න පුළුවන් නැතුව අනිත් නෑ මෙහෙමයි මම කිව්වේ දැන් භාවිතයේ තියෙනවානේ භාවිතයේදී අපි වැඩිපුරම භාවිතා වෙන අකුරු දකින්න ලැබෙයි ඕගලන්ට දැන්. වැඩිපුරම X අකුර Y අකුර A අකුර වගේ තමයි පුතේ දකින්න තියෙන්නේ. ඉතින් ඒවා අපි භාවිතා කරාට කමන්නේ ඒක තමයි එහෙම නැතුව පුතාට කැමති ඉංග්‍රීසි සිම්පල් අකුරක් ගන්න පුළුවන් අර I අකුර O අකුර භාවිතා කරන්නේ නැතුව. ඒකත් භාවිතා කරන්න එපා කියලා කොහෙවත් කියලා නැහැ. අපි ඒවා යොදා ගන්න නැත්තේ අර සංඛ්‍යාත් එක්ක පැටලෙන හින්දා. ඉලක්කම් එක. එතකොට I අකුරයි O අකුරයි දැම්මත් විභාගිකදී ලකුණු කපනවද? ඒක තමයි මං කිව්වේ එහෙම කපන්නේ නැහැ පුතා. එහෙම කොහෙවත් කියලා නැහැ ඒක රීතියක් විදිහට මේක කරන්න එපා කියලා නැහැ. අපි භාවිතය තුල අපි දැන් මම ඕගොල්ලන්ට ඒක කියලා දෙන්නේ ඒකයි. එහෙම මොකද ඒක දැන් සමහරවල්ලාට බලන කෙනෙක්ට ඔබේ උත්තර බලනකොට අර I අකුරයි ඒ අර ඉලක්කම් එක පැටලෙන හින්දා අපි ඒ වගේව භාවිතා කරන්න ඕනේ නෑනේ දෙයියනේ. තව අකුරු කොච්චර තියෙනවද නේද? ඒ වෙන අකුරක් අපි යොදා ගන්න. හරි. අන්න ඒකයි. හරි. එහෙමනම් පුතේ අපි දැන් පොඩි සටහනකට යමු. ලියමු සටහනකට යමු. සර් පොඩ්ඩක් ඉන්න. දැන් සර් බදාද නෝට් එකක් දුන්නේ නෑ නේද? අද අපි පුනරීක්ෂණ අභ්‍යාසය සාකච්ඡා කරේ. හා සර්. චුට්ටක් ඉන්නකෝ. සර් චුට්ටක් ඉන්නවද? හරි මම බෝඩ් එකේ ලියනවා. ඒව බලාගෙන ලියන්න.
මාතෘකාව බීජීය සංකේත. සර් අද අපි වීජීය ප්‍රකාශන ගොඩනැගීම හා ආදේශනයක් කරනවද? ඔව් පුතේ ඒක මේ ලේසි අපි ඉක්මනට කරගෙන යමු. හරි ලේසි පාඩමක් මේක ඔයගොල්ලන්ට ආසයි. මේකේ ක්‍රියාකාරකම් පුතේ හොඳට තියෙන ක්‍රියාකාරකම්. ඒවත් මම කියන්නම් කරන්න. බීජීය සංකේත. sir algebraic symbols. sir or සර් මේ දාලා තිබ්බනේ සර් ක්‍රියාකාරකම් පොතක් කියලා. ඒ මොකක්ද? ක්‍රියාකාරකම් පොතත් අපි කරගෙන යනවා පුතේ. අපේ ක්‍රියාකාරකම් පොත සර් දාලා තිබ්බේ අර දන්නේ නැති අයට ඔව්. පුතාලට මම මේ හිතන්නයා කියන්නේ. පුතේ ක්‍රියාකාරකම් පොතත් කරගෙන යන්න ඕන. මේ අද පාඩමට අදාළ ඒ පොතේ තියෙනවා ඔයගොල්ලන්ට ලස්සන ක්‍රියාකාරකම්. සමහර ගේම්ස් තියෙනවා. මම දැන් අද මම මේ පාඩමත් එක්ක ඊට පස්සේ ක්‍රියාකාරකම් පොත අරගෙන කියලා දෙන්නම්කෝ හරි? හරි සර් මම අලුතෙන් ආවෙස මම දන්නේ ඒවා අපි අප්ලෝඩ් කරන්න ඕනද සර්ට වීඩියෝ කරලා ඒ ක්‍රියාකාරකම් කරන විදිය? අපි පොඩ්ඩක් අන්තිමට කතා කරමු දේ ගැන. මම මේකට ගන්නම් ඒක හරි? හා සර්. එතකොට බීජීය සංකේත කියන්න මෙහෙම එදිනෙදා කටයුතු වලදී එදිනෙදා කටයුතු වලදී අපට විවිධ ප්‍රමාණ මුණ ගැසේ. අම්මා ලොකුවා මට ෆෝන් එක මේ මයික් එක ඔෆ් කරලා තියාගන්න. එදිනෙදා කටයුතු වලදී අපට විවිධ ප්‍රමාණ මුණ ගැසේ. ප්‍රමාණ නැත්නම් රාශීන් ප්‍රමාණ කියලා වරහණක් ඇතුලේ රාශීන් කියලා දාන්න. සර් ඕ සර් පළවෙනි මේ වගන්තියේ අන්තිම වචනේ මොකද්ද? මුණ ගැසේ. හරි සර් thank you. ප්‍රමාණ නැත්නම් රාශීන් ලෙස අපිට මේ වගේ අවස්ථා මුණ ගැහෙනවනේ. අපි ඒ ටික පොඩ්ඩක් පෙළගස්සුවොත් එහෙම. සෝකත පිළියා ගන්න. ඔව් මම මේ සටහන තමයි මේ ඔබට ගොඩනගන්නේ. ස්කන්ධය දව ප්‍රමාණ ඊට පස්සේ කාලය තමයි දිග ප්‍රමාණ. ඊට පස්සේ දිග කියන්නේ අපි ඒකට ගත්තොත් ඒවා දිග. ඊට පස්සේ ස්කන්ධය දව ප්‍රමාණ කාලය. සර් ඔක ලියන්න ඕනේද? ඔව් ඔව් වෙනස්.
ඔතනට වෙනකන් එන්න. දැන් මම මොහොම ලියාගත්තා. පහත අවස්ථා කිහිපයක් දැක්විය හැක. ඕකේ අන්තිමට තියෙන උෂ්ණත්වයට පස්සේ වෙනත් වෙනත් කියන්නේ ඉතින් අපිට මේවා හැර වෙනත් අවස්ථා ගන්න පුළුවන් නේ. දැන් පවුලක සමාජිකයෝ ගණන නේ ඒ වගේ ගණන් කරලා ගන්න ප්‍රමාණ තියෙනවනේ පුතා. වත්තක ගස් ගණන, ගසක තියෙන බිලි ගණන. මෙතනත් නැති දේවලු තවත් ඕනනම් අපි මෙතන තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම අදාළ වෙන විදිහට තමයි වෙනත් කියලා දැම්මේ. හරිසම මම ලියාගත්තා. ඊළඟට මම මෙතන ඉඳ මදින්ද මම මේ හරියෙන් ලියනවා. ඕගොල්ලෝ පෙළ ගැස් පහලට කරන්න මම මෙතනින් ලියනවා. හරි? ඕගොල්ලෝ මෙතනින් ලියන්න එපා. දැන් ඕගොල්ලෝ මෙතනින් ලියලා ඉවරලා ඊළඟට ඕගොල්ලෝ මෙතනට එන්න ඕන. මට දැන් එතන ඉඳ මදිනේ. ඒ හින්දායි මම මෙතනට ගත්තේ. හරි? අන්තිම එක මොකද තියෙන්නේ වෙනත් සර් Yeah. සර් මේ තුන්වෙනි එක මොකක්ද මෙතන ද්‍රව ද්‍රව ප්‍රමාණ සර් හතරවෙනි එක මුකුත් ලිව්වේ නෑ නේද? ද්‍රව ප්‍රමාණ කාලය උෂ්ණත්වය වෙනත්. thank you sir ඊට පස්සේ ලියන්න මෙසේ ගොඩනැගෙන ප්‍රමාණ අවස්ථා තුනකට වෙන් කළ හැක. අවස්ථා තුනකට වෙන් කළ හැක. අවස්ථා තුනකට වෙන් කළ හැක. එතකොට දුවේ පුතේ අපි මේ ප්‍රමාණ වෙනස් වෙන් කරනවා ප්‍රමාණ නැත්නම් රාශීන් වෙන් කරනවා අවස්ථා තුනකට. ඒ තමයි ඔය දැන් සර් කොළ පාටට ලියන එකක් ලියා ගන්න ඕනද? ඔව් දැන් මම දැන් මම පාට ලිව්වට ඕගොල්ලන්ට ඉතින් පාට ලියන්න බැරි වෙයි. ලියා ගන්න පුළුවන් නම් මේ කමන්නේ පාටින් හරි. මේ පැහැදිලිව සටහන එන්නයි ඕනේ. කිව්වා නේද පාටි පෑන් භාවිතා කරන්න එපා එපා කියලා කවුද අර ධම්මික සර් කිව්ව නේද? ඔව් සර් ඒකේ ඉන්න මම කළු නිලි පෑන් එක කළුයි නිලුයි විතරයි පාවිච්චි කරන්න කිව්වේ. ගණිතය කියන්නේ ඉතින් පාට ලෝකයකට අරන් යන දෙයක් නෙවෙයි. එතකොට මම මේ ලියන්නේ ඇයි ඔයගොල්ලන් ටිකක් පැහැදිලි වෙන්න. හරි? සර් මම පාඩම් මාතෘකාව විතරක් ලිව්වා කමක් නැද්ද කමන්නේ. එතකොට ප්‍රමාණ අපි වෙන් කරනවා අවස්ථා තුනකට. එකක් තමයි දන්නා ප්‍රමාණ. ඊට පස්සේ අපි ගන්නවා වෙනස් නොවන
වෙනස් නොවන නොදන්නා ප්‍රමාණ වෙනස් නොවන නොදන්නා ප්‍රමාණ ඊළඟට අපි ගන්නවා වෙනස් වන ප්‍රමාණ දන්නා ප්‍රමාණ වෙනස් නොවන නොදන්නා ප්‍රමාණ වෙනස් වන ප්‍රමාණ එතකොට අපි දන්නා ප්‍රමාණ වලට කියන්නේ මොනවද මේ දන්න ප්‍රමාණ වලට කියන්නේ අපි එතන වරහණක් එක්කම දාමුකෝ එහෙමනම් මෙහෙම ඒවට කියන්නේ ඥාත මේවට කියන්නේ නියත කියන්නේ වෙනස් නොවන හින්දා අඥාත මේවට කියන්නේ විචල්්‍ය ඔතන්ට වෙනකන් හරි සර්. අනේ නෑ සර් පොඩ්ඩක් ඉන්න. කවුරුවත් කතා කරන්න ඕනේ ඉවරයි නැහැ කියලා මම ඒ අදාළ වෙලාව දීලා මම පටන් ගන්නවා. ඒ වෙනකොට හැබැයි ඔයගොල්ලෝ ඉවර වෙලා තියෙනවා. ඊට පස්සේ ආයි මම වෙලාව දෙන්නේ නැහැ. හා සර්. ඇති දැන් වෙලාවනේ. ඔව් සර්. අනේ සර් පොඩ්ඩක්. නෑ ඔයගොල්ලෝ වේගවත් වෙන්න ඕන. අපි නම් ලියාගත්තා ඉක්මනට. ඔන්න දැන් ඔතනට වෙනකම් පැහැදිලිනේ. දැන් ගමු අපේ මාතෘකාව අනේ සර් පොඩ්ඩක් දාන්නකෝ ඒක. ඔන්න කෙන්ද්‍රි ගානවා. තව එක සැරයක් පොඩ්ඩක් දාන්න ඔන්න ඉක්මනට බලන්න. අදුපාඩු ඉක්මනට හදාගන්න. හා සර්. වෙනස් ඕන. හරි දැන් වෙලා වෙයි. අනේ සර් පොඩ්ඩක් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නකෝ. ඔන්න එහෙමනම් හරි. ඊළඟට අපි එනවා ලියන්න ඥාත කියලා මාතෘකාව. මාතෘකාවේ නම ටිකක් ආපහු ලියන්නකෝ. සල්ලියන්න කියපු මාතෘකාවේ නම ටිකක් ලියන්නකෝ. ඥාත Thank you, sir. ඥාත පද
තමයි අපි කතා කරන්න හදන්නේ. ඔන්න කියන්න මෙහෙම ඒ යටතේ ප්‍රමාණය නිශ්චිතව පොට්ටක් ඒකේ පොඩි සංශෝධනයක් කරමු පුතේ. නිශ්චිතව දන්නා ප්‍රමාණ කියලා ලියන්න. නිශ්චිතව දන්නා ප්‍රමාණ ඥාත වේ. එම ප්‍රමාණ ඉලක්කම් ඇසුරෙන් සංඛ්‍යාත්මකව දැක්විය හැක. සංඛ්‍යාත්මකව දැක්විය හැක. සංඛ්‍යාත්මකව දැක්විය හැක. උදාහරණ අත්තේ ඇති ඇඟිලි ගණන 5කි. අදාරණ විෂයන් ගණන 12කි. උදාලට මම උතනදිම දෙනවා පොඩි ක්‍රියාකාරකම. ක්‍රියා 1 විෂයන් 13ක් නෙමේද? ඇහෙනව මදි මට? විෂයන් 13ක් නෙමේද? ආ 13ක් නෙමේද සර් විෂයන් අපිට තියෙන්නේ? උදාලට 13ක් තියනවද? ආයෙක 13 කරගන්න. 13කි. ඊට පස්සේ ක්‍රියාකාරකම 1 සර් අර උදාහරණ දෙකේ තියෙන්නේ මොකද්ද? අදාරණ විෂයන් ගණන. ඥාත 5ක් ලියා දක්වන්න. ඔන්න ඔබට අවස්ථාව දෙනවා මම ඥාත 5ක් ඔගොල්ලෝ ලියන්න ඕන. 1 2 3 4 5. මම වෙලාව දෙන්නම්. ඔතනම ඥාත 5ක් ලියන්න බලන්න කල්පනාවේ.
කියන්න බලන්න මට මුලින්ම අත උස්සලා තියෙනවා හසන්ලි කියන්න මට ලියපු ඥාත පහ හසන්ලි ඥාත පහ කියන්න බලන්න ඔයා ලියපු සර් තාම ලියනවා. කියලා තියෙන අයගෙන් මම ඇහුවේ අත උස්සලා තියෙන හින්දා. සර් තාම ලියනවා. සර් යවන් කියන්නද? කියන්නද? මම තාම ලියනවා. හෑන්ඩ් ලිස්ට් එකේ හිටින හින්දා මම ඇහුවේ බැලුවේ. සර් යවන් කියන්නද? කියන්න බලන්න. කාර්යයක රෝද 4කි. චතුරස්‍රයක පාද 4කි. ගණකයක දාර 12කි. ගෙදරක දොරවල් 6කි. නිවසක තට්ටු 2කි. නිවසක කියන්නේ මාගේ නිවසේ කියලා දාන්න ඕන. හැම නිවසකම තට්ටු දෙකක් නැහැ නේ පුතේ. මාගේ නිවසේ අන්න එහෙම. තේරුණාද? සර් විස්තර කියන්නද? විසරිත් කියන්න බලන්න. සතියේ දින ගණන 7කි. මාගේ වයස අවුරුදු 11කි. මාගේ පවුලේ සමාජිකයන් ගණන 5කි. මැයි මාස දින ගණන 31කි. හරි. very good. නිශ්චිත වෙන්න ඕන. දනුලි කියන්නද? දනුලි කියන්න බලන්න එහෙනම්. මාගේ වයස අවුරුදු 11කි. ගණකයක දාර ගණන 12කි. ගණකයක ශීර්ෂ ගණන 8කි. මාගේ නිවසේ ඇති දොරවල් ගණන 15කි. සතියට දින 7කි. සතියකට දින සෙනුකි කියන්නද ඊළඟට? අවසාන වශයෙන් සෙනුකි කියන්න බලන්න. ඉංග්‍රීසි කියන්නද? සර් සන්දිර නෑ දැන් අපිට ඔක්කොගෙම ගන්නත් බෑනේ පුතේ. අපි අවසානයේ සෙනුකිගෙන් අහමු ඊළඟ අවස්ථාව ඔයගලන්ට දෙන්නම්. අර තව තියෙනවා අපි අවස්ථා ගන්නවනේ. කියන්න ඉංග්‍රීසි සිංහල දෙමළ හෝඩිවල ඇති ස්වර ගණන. ක්‍රිකට් ඒ ස්වර කණ්ඩායමකට ගණන කීයද කියලා කියවෙන්න ඕන. එතකොට සිංහල හෝඩිය ස්වර ගණන් කිව්වොත් 60යි කියලා දාන්න පුළුවන් නේද? ඔව් ඒ සංඛ්‍යාත්මකව ඒක ඉදිරිපත් වෙන්න ඕන. හරි. සිංහල හෝඩියේ ඇති ස්වර ගණන 18කි. ඔව්. ඊට ක්‍රිකට් පස්සේ කණ්ඩායමකට ඇති සිටින ක්‍රීඩකයන් ගණන 11කි. ඔව්. ඊට පස්සේ ජපන් යෙන් ඒකක වල මිල රුපියල් වලින් ඒක වෙනස් වෙනවා. ජපන් යෙන් එක මිල දෛනිකව වෙනස් වෙනවනේ පුතා විනිමය අනුපාතිකයන්ට තේ. ඒකට අපිට ගන්න වෙන්නේ විචල්්‍ය වලට. ඒක නිශ්චිත වෙන්නේ නැහැනේ හැම දවසකම. නේ? ඔව් සර්. ඔව් ඒක ගන්න බෑ පුතේ. හා සර්. තව? මගේ වයස අවුරුදු 11කි. ඔව්. ඒක හරි. කාර්යයක රෝද ගණන රෝද 4කි. ඔය විදිහට ගන්න පුළුවන්. එහෙනම් අනිත් අයත් හොඳට බලන්න Taman දීලා තියෙන ප්‍රමාණය පොදු ප්‍රමාණයක් නම් පොදුවේ හැමෝටම නිශ්චිත අගයක් වෙන්න ඕන. පොදුවෙන් නැත්නම් තමන්ට අදාළ නම් ඒ තමන්ට අදාළ බව ඒක ප්‍රකාශ වෙන්න ඕන. තේරුණාද? මාගේ නිවසේ කියලා. අවුරුද්දක ඇති දින ගණන 365ක 366ක කියලා ලියන්න බැරිද? දැන් අවුරුද්දක දින ගණන වෙනස් වෙනවා 365 හෝ 366 කියලා ලිව්වොත් ඉතින් ඒක හරි වැරද්දක් නෑ. මේ දෙකම ඔයා සඳහන් ඔය අවස්ථා දෙක අතරනේ දෝලණය වෙන්නේ වෙනස් වෙන්නේ. ඔව්. හරි. අපි කියන්නද? අනේ නෑ පුතේ දැන් අපිට මේකෙම ඒතර නැවතිලා ඉන්න වෙනවා නේද? අපි දැන් යමු ඊළඟ අවස්ථාවට. අඤ්ඤාත ගැන කතා කරන්න හදයි. අඤ්ඤාත ගැන. එතකොට මාතෘකාව ලියන්නද අඤ්ඤාත කියන. ඔව් මම බෝඩ් එකේ තියනවා අඤ්ඤාත. මාතෘකාව මොකද කිව්වේ? බෝඩ් එකේ තියෙනවා.
කියන්නේ යටතේ නිශ්චිතව දැක්විය නොහැකි නිශ්චිතව දැක්විය නොහැකි වෙනස් නොවන ප්‍රමාණ නිශ්චිතව දැක්විය නොහැකි වෙනස් නොවන ප්‍රමාණ නියත අඥාත ලෙස හඳුන්වයි. එවැනි ප්‍රමාණ නිරූපණය කිරීමේදී එවැනි ප්‍රමාණ නිරූපණය කිරීමේදී ඉංග්‍රීසි හෝඩියේ කුඩා අකුරු භාවිතා කරයි. A, B, C, X, Y, Z. උදාහරණ පොතක ඇති පිටු ගණන පොතක ඇති පිටු ගණන Excuse me sir. ඔව් sir අතන ඉංග්‍රීසි හෝඩියේ ඊට පස්සේ මොකද්ද තියෙන්නේ sir? ඉංග්‍රීසි හෝඩියේ කුඩා අකුරු සිම්පල් අකුරු කියන්නේ කුඩා අකුරු. හරි sir thank you. X ප්‍රමාණයකි. පොතක ඇති පිටු ගණන X ප්‍රමාණයකි. පන්ති කාමරයේ දිග පන්ති කාමරයේ දිග මීටර n ප්‍රමාණයකි. කොඩි කණුවක උස මීටර A ප්‍රමාණයකි. දුලපතාලට තේනවද මම මෙතන ලියනකොට මේ ඒකකය ලිව්වේ වචනේ සිංහල වචනෙන් නේ. ඒකකය ලියන්නේ මීටර වචනෙන් ලිව්වේ. ඕක මම මෙහෙම ලිව්වේ නෑ. m කියලා ලිව්වේ නෑ. am කියලා ලිව්වේ නෑ. අන්න එතනදී එහෙම ලිව්වත් පැටලෙනව නේද? අන්න හරි. ඒකින්ද තමයි අපි මෙතනදී බීජ ගණිතයේදී
ඒකකයේ සඳහන් කරනකොට අපි මේම වචනයෙන් ඉදිරිපත් කරන එක තමයි පුතා වඩා හොඳ. නැත්නම් මෙතන මේ ඒකකයක් අපි ලියන්නේ සිම්පල් අකුරු වලින්නේ. එතකොට වීජීය සංකේතයක් පෙන්වන්නේ සිම්පල් අකුරු වලින්. එතකොට මෙතන මේක පැටලෙනවා. ඒ හින්දා මෙන්න මේ විදිහට තමයි අපි ඉදිරිපත් කිරීම කරන්නේ. තේරුණාද? ඔව් සර්. ඒක තුන්වෙනි එකේ මුලින්ම තියෙන්නේ මොකක්ද? කොටි කණුවක උස මීටර A ප්‍රමාණයකි. කොටි සර් කණුව දැන් අපි සර් ඔය වගේ පහක් ලියන්න ඕනද? හරි. දැන් මම පුතාලා දෙන ක්‍රියාකාරකම දෙක ඔගොල්ලෝ අඥාත පහක් විස්තර කරන්න. විස්තර කර ලියන්න. අඥාත පහක් විස්තර කර ලියන්න. මම වෙලාව දෙන්න. කල්පනාවෙන් කියන්න. විනාඩි 5ක් දෙන්න. සර් ටීනා ඉවරයි. කියන්න බලන්න. සර් සීනි කිලෝ එකක මිල X ප්‍රමාණයකි. පන්ති කාමරයක සිසුන්ගේ දිනපතා පැමිණීම y ගණනකි. ක්‍රීඩකයෙකුට මැරතන් තරගය අවසන් කිරීමට ගත වූ කාලය t ප්‍රමාණයකි. කාලය මොනවද? මිනිත්තුද තප්පරද පැයද කියලා සඳහන් වෙන්න ඕන. පැය t ප්‍රමාණයකි. දිනයක පරිසර උෂ්ණත්වය n අගයකි. දිනයක ආයතනයට පැමිණි සේවකයන් ගණන S ගණන S අගයකි. S ප්‍රමාණයකි. නේ S ප්‍රමාණයකි. හොඳයි පුතේ බොහොම හොඳයි. සර් බිසර් කියන්නද? ඉවරද? ඔව් සර්. කියන්න බලන්න. දිනක මා පානය කෙරූ ජල ප්‍රමාණය ලීටර x වේ. මාගේ අච්චුපොතේ පිටු ගණන L වේ. මාගේ පන්තිභාර ගුරුතුමියගේ වයස y වේ. නෙට්බෝල් කණ්ඩායම සෙල්ලම් කෙරූ වේලාව b වේ. මා දිනකට පා තැබූ වාර ගණන c වේ. සර් සශීන්ද්‍ර කියන්නද? සර් මං කියන්නද? රොමේනි. අශේන්ද්‍රට අවස්ථාව දෙන්න බලන්න. අශේන්ද්‍ර මල්ලක ඇති ටී ගෝල ප්‍රමාණය ඉසෙල් ප්‍රමාණයකි. මිනිතුරුක ඇති කලබිඳු ගණන වල් ප්‍රමාණයකි.
ඔබ ඊයේ ඇවිත් හරි ප්‍රමාණය m ප්‍රමාණයකි. ඊළඟ මම නිදාවත් හේතු කරන l ප්‍රමාණයකි. වස්තු ප්‍රතිපෝල කරන p ප්‍රමාණයකි. හරි වරම් පුතේ මට ඇහුණා මදි. සර් මං කියන්නද රොමේනි? සන්දිර කියන්නද? රොමේනි සන්දිර. සන්දිරට අවස්ථාව දෙමු. අනේ ඊළඟට රොමේනි. මා දවසකට උස්ම ගන්නා වාර ගණන y ප්‍රමාණයකි. මදුරු දලේ ඇති සිදුරු ගණන x ප්‍රමාණයකි. දැන් අතන ඔමෙන්න මේ අතන උෂ්ම ගන්න වාර ගණන y ප්‍රමාණයකින් ඒක වෙනස් වන අගයක් නේද? දිනෙන් දින වෙනස් වෙනව නේද ඒක? විචල්යයකට නේද යන්නේ? ඒක විචල්යයකට යන්නේ. වෙනස් වෙනවා. තව කියන්න පෙළ පොතේ ඇති අකුරු ගණන p ප්‍රමාණයකි. ඒක හරි. අභ්‍යාස පොතක ඇති රූල් ගණන t ප්‍රමාණයකි. මා දිනකට ජලය පානය කළ වාර ගණන f ප්‍රමාණයකි. ඒ වාර ගණන වෙනස් වෙනව නේද? විචල්යක්. අද මොන වාර ගණන නෙවෙයි හෙට මොන වාර ගණන නේද පුතා? ඔව් සර්. ඔව්. රොමේනි කියන්න බලන්න. ඔතනට මා දිනකට මූල සෝදා ගන්නා වාර ගණන S ප්‍රමාණයක කියලා දැම්මත් හරිද? ඒක මෙහෙමයි ඉතින් ඒක අපි ගත්තොත් එimhe වෙනස් වෙන අගයක් නේද ඒක? ඔව් සර්. වෙනස් වෙන අගයක් වුණොත් අපි විචාර දැන් සිතුකි කියන්නද? සර් රොමේනි සිතුකි කියන්නද? සිතුකි කියන්නද? සන්ලි රොමේනි කියන්නද? කියන්නද? සන්දික කියන්නද? දැන් ඕමින් දැන් මට ඔහොම ගත්තොත් එහෙම ලොකු අවුලක වැටෙන්නේ. දැන් මට එතන සර් රොමේනි කියන්නද? ඔව් එහෙම රොමේනිට මම ඉස්සෙල්ලා කිව්වා එයා රොමේනි කියන්නකෝ එන. ඉක්මනට. මාගේ කොණ්ඩේ කෙස් ගණන n ප්‍රමාණයකි. ඒක ගන්න බෑ. ඒක විචල්යයක්. වෙනස් වෙනවනේ. ඒක වෙනස් වෙනවා. විචල්ය කොටට යන්නේ. කියන්න තව. පොතක පිටු ගණන x ප්‍රමාණයකි. හරි. නිමල්ගේ බෑගයේ පොත් ගණන m ප්‍රමාණයකි. පන්තියේ දිග s ප්‍රමාණයකි. x ප්‍රමාණය කියන්නේ දිග දැන් ඒකකේ සඳහන් වෙන්න එපා. මීටර x ප්‍රමාණය කියන්නේ එහෙම. ඒකකේ මිනුම් ඒකකයක් එනවනම් මිනුමක් නම් ඒකකේ සඳහන් කරන්න ඕන. හරි? බස් රථයක යන මිනිසුන් ප්‍රමාණය c වෙනස් වෙනවා විචල්යක් ඒක. ඒකත් වෙනස් වෙනවා. හා සර්. ඔව්. එච්චරයි. හරි. ඔව් සර්. තව එක් අවස්ථාවක් දෙන්න. මම කියන්නද? ඊරුෂි විතරක් අපි ගමු ඊළඟ තව එනවනේ දැන් විචල්යන් ගැන කතා කරනකොට කතා කරපු නැති අයට දෙන්නේ අවස්ථාව. කියන්න. තව අභ්‍යාසයව සාකච්ඡා කරනවා අපි. ඒකට අවස්ථාව දෙන්න පුතේ. කියන්න ඊරුෂි ඉක්මනට කූඹි ගුලක ඇති කූඹි ප්‍රමාණය z ප්‍රමාණයකි. හාල් මලක ඇති හාල් x ප්‍රමාණයකි. ගසක ඇති කොළ ගණන y ප්‍රමාණයකි. ගසක ඇති කොළ ගණන වෙනස් වෙනවනේ විචල්යක්. ලින්දක ඇති ජල ප්‍රමාණය b ප්‍රමාණයකි. මුහුදේ ඇති ජල ප්‍රමාණය ලින්දක ඇති ජල ප්‍රමාණයත් නියතයක් වෙන්නේ නැහැ නේද? උල්පතෙන් ජලය උන්නනවනේ වෙනස් වෙනවනේ. නිශ්චිතව තියෙන්නේ නැහැ නේ ලිඳේ ජල ප්‍රමාණය වෙනස් වෙනවනේ පුතා. එහෙමනම් ඉතින් ලිඳේ වතුර ගන්න මේ ලිඳේ ඒතකොට වතුර මේ නවතින්න බෑ මේ අඩු වෙන්න බෑ නේද? ඒක විශාල එක පැත්තට යන්නේ පුතේ. පැහැදිලිද මං කියන එක? ඔව් සර් පැහැදිලි. ඔව්. ඒවා වෙනස් කරගන්න. හරි එහෙමනම්. දැන් අපි
පුතාලා ඒ දීලා Sir. තියෙන ඒවා පොඩ්ඩක් හොඳට බලන්න. සර් මේ ටික චුට්ටක් හරිද කියලා කියනවද? කියන්නකෝ බලන්න. මුදල් පසුම්බියේ මුදල් රුපියල් x ප්‍රමාණයකි. පොල් මුදල් ගෙඩියක පසුබියේ මිල ඇති රුපියල් මුදල් ගණන. හරි. පොල් Yeah. ගෙඩියක මිල රුපියල් y ප්‍රමාණයකි. හ්ම්. මිදුලේ ඇති ගල් කැට n ප්‍රමාණයකි. පොල් ගෙඩියක මිලද ඔයා කිව්වේ? ඔව් සර්. ඒක විචල්‍යයක් පැත්තට. අපි අර ඉස්සර කතා කරේ විචල්‍ය කොටට වෙනස් වෙනවනේ ඒක. ඒ හැමතැනම එකම ගාන නෙමෙයිනේ. මිදුලේ ඇති ගල් කැට ප්‍රමාණය n ප්‍රමාණයකි. මිදුලේ ඇති. ඒක හොඳයි මේ කමන්නේ. ඒක ගමුකෝ මිදුලේ කිව්වම යම් මේකක් නේ මේ නිශ්චිත මේ ප්‍රමාණයක්. ඊට පස්සේ බෑගයේ ඇති පොත් ගණන z ප්‍රමාණයකි. ඒක හරි. හොඳයි. එහෙමනම් පුතා අපි එනවා දැන් විචල්‍ය. මලේ ඇති පෙති ගණන b ප්‍රමාණයකි. මලක ඇති පෙති ගාන. ඒක නොදන්න ප්‍රමාණයක්ද? නොදන්න ප්‍රමාණයක් නම් කමන්නේ. සමහර මල් වල නම් පෙති ගාන ගණන් කරගන්නත් බෑනේ නේ. දාස් පෙතිය මලේ වගේස පුළුවන්. එතකොට අපි එනවා ලියන්න මාතෘකාව විචල්‍ය කියලා. විචල්‍ය ඊළඟ අවස්ථාව. විචල්‍ය. variables. කියන්නේ යටතේ නිශ්චිත අගයක් නොගන්නා නිශ්චිත අගයක් නොගන්නා නිශ්චිත අගයක් නොගන්නා වෙනස් වන ප්‍රමාණ විචල්‍යයන් ලෙස හඳුන්වයි. විචල්‍යයක් ලෙස හඳුන්වයි. ඊට පස්සේ ලියන්න විචල්‍යයක් ද අප නිරූපණය කරන්නේ බීජීය සංකේත මගිනි. බීජීය සංකේත මගිනි. සර් දෙවෙනි එක චුට්ටක් කියන්නකෝ ආයේ. විචල්‍යයක්ද අප නිරූපණය කරන්නේ බීජීය සංකේත මගිනි. එනම්
ඉංග්‍රීසි හෝඩියේ උඩා අකුරු වලිනි. ඔව් simple letters කියලා දාගන්න ගැටලුවක් නැහැ. A B C X Y Z වෙනකන් අපිට ගන්න පුළුවන්. ඒවා තමයි අපි බීජීය සංකේත කියලා ගන්න. විනාඩියක් දෙනවද ඔක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. අයිඩියා ගන්න මම වෙලාව දෙන්නම් උදාහරණ වෙළඳ පොලේ පොල් ගෙඩියක මිල පොල් ගෙඩියක මිල රුපියල් x වේ. ඇමරිකන් ඩොලර් එකක වටිනාකම ඇමරිකානු අර මං කලින් කියපු එක ලියන්න පුළුවන්ද මේ අර ජපාන් යෙන් ඔව් ගණන ඒකත් හරි. ඇමරිකානු ඩොලරයක මිල රුපියල් A වේ. බස් රථයක ගමන් කරන මගීන් ගණන y වේ. මෝටර් රථයක් පැයකදී ගමන් කරන දුර කිලෝමීටර් p වේ. දැන් මෝටර් රථයක් අපි ගත්තොත් ඔන්න එක පැයකදී යනවා එක දුරක්. තවත් පැයකදී බැලුවොත් ඒ ගිය දුරම නෙවෙයිනේ යන්නේ වෙන ඒ දුර වෙනස් වෙනවනේ විටින් විට. ඒක තමයි විචල්්‍යය කියන්නේ. ඒ දුර වෙනස් වෙනවා. එතකොට ඒ හින්දා තමයි අපි කිලෝමීටර p වේ කියලා දාන්නේ. දැන් බස් රථයක ගමන් කරන මගීන් ගණන විටින් විට වෙනස් වෙනවා. නේ නිශ්චිත ප්‍රමාණයක් යන්නේ නැහැ පොදු ප්‍රවාහන බස් රථයක. ඒ කියන්නේ විටින් විට කට්ටිය බහිනවා නගිනවා. ඒ වගේම ඇමරිකන් ඩොලරයක මිල ඇමරිකන් ඩොලරයක මිල දවස ගානේ පුතේ වෙනස් වෙනවා. දෛනිකව වෙනස් වෙනවා. අපේ රටේ මුදල් ඒකකයේ වගේ ඇමරිකන් ඩොලර් එකක මිල දෛනිකව රුපියල් ගාන වෙනස් වෙනවා. වෙළඳ පොලේ පොල් ගෙඩියක මිල අපි දන්නවනේ හැමතැනම එකම ගාන නෙවෙයිනේ. අර අපි ඉස්සෙල් උදාහරණේ බැලුවේ තැනින් තැනට වෙනස් වෙනවා. ඒක කියන්නේ විචල්්‍යයක් වෙනස් වීමක්. ඒවා අපි පෙන්නන්නේ ඉංග්‍රීසි වලදී සිම්පල් අකුරු නැත්නම් බීජීය සංකේත වලින්. උදාහරණට ඔන්න මම ක්‍රියාකාරකමක් දෙනවා. ක්‍රියාකාරකම 3 වගන්ති 5ක් ලියන්නද සර්? ඔව්. ලියන්න විචල්්‍ය අවස්ථා 5 ගොඩනගන්න. විචල්්‍ය අවස්ථා 5ක් ගොඩනගන්න. කල්පනාවෙන් බලන්න ඒක
හැම මොහොතකම එකම ප්‍රමාණයද ගන්න වෙනස් වෙනවද කියලා බලන්න. එකම ප්‍රමාණය ගන්නවා නම් ඒක අපිට විචල්යක් විදිහට ගන්න බෑ. අම්මේ මේක පොඩ්ඩක් ලියවලා මම හරි කිව්වොත්. සර් ලියලා ඉවරයි. ලියනවා සර්. බල වෙන්න එපා. ආයි බලන්න පුතා. හොඳට බලන්න. හා සර්. ඉවරයි සර් කියන්නේද? ඉවරයි සර් මම. සර් මම කියන්නේද? සර් ආරාධනා ඉවරයි. ආරාධනා කියන්න බලන්න එන. හා සර්. කිලෝ එකකට අල්ලන කෙසෙල් ගෙඩි ප්‍රමාණය B වේ. අඹ ගසක අත්තක ඇති ගෙඩි ප්‍රමාණය M වේ. මාසයකට ඇති දින ගණන D වේ. අවුරුද්දකට ඇති දින ගණන Y වේ. කොළඹ සිට පානදුර දක්වා දුර කිලෝ K වේ. කොළඹ සිට පානදුර දක්වා දුර වෙනස් වෙන්නේ නැහැ නේ පුතා. ඒක නිශ්චිතාගයක් නේ. ඒක නියත කවිද කියන්නේද? ඒක නියත අඥාතයක්. අර මොකක්ද වචනේ අර දෙවනි තරුවේ තියෙන්නේ මුල්ම වචනය ඇමරිකා දෙවනි තරුවේ විචල්යක්ද විචල්යක්ද අප නිරූපණය කරන්නේ එකමාවක් දාලා විචල්යක්ද අප නිරූපණය කරන්නේ වීජීය සංකේත මගිනි. ඔව්. සර් කවිද කියන්නේද? සර් බිසරි කියන්නේද? විසරි දැන් අවස්ථා ගණනාවක අපිත් එක්ක සම්බන්ධ වුණා. සර් කවිද කියන්නේද? කවිජට කවිජ කතා කරේම නැද්ද? කියන කවිජ. ඔව්. ලෝකයේ මිනිසුන් ප්‍රමාණය X වේ. ශ්‍රී ලංකාවේ මිනිසුන් ප්‍රමාණය P වේ. ලෝකයේ වෙබ් අඩවි N ප්‍රමාණයක් ඇත. මාගේ නෑදෑයන් ගණන D වේ. මාගේ පොත් ගණන E වේ. පොත් ගණන වෙනස් වෙනවා. ඔව් සර්. එතකොට සිතුක්කි කියන්න බලන්න දුව. තාම ලියනවා. එතකොට දහම්ය කියන්නද? දහම්ය කියන්න බලන්න. සර් කොණ්ඩයේ ඇති කෙස් ගණන S වේ. ලෝකයේ සිටින මිනිසුන් ගණන B වේ. ගසේ ඇති පත්‍ර ප්‍රමාණය N වේ. මුහුදේ සිටින මාළු ගණන H වේ. අහසේ ඇති වලාකුළු ගණන M වේ. අන්න හරි. ඔව්. ඒ හරි. ඔන්න ඔය විදිහට පුතේ අපිට නිශ්චිතව ප්‍රකාශ කළ ගසේ ඇති පොල් ගෙඩි ගණන MV කියලා ලියන්න පුළුවන්ද? ගසේ ඇති පොල් ගෙඩි ගණන MV. ඔව් ඉතින් එකක් වෙනස් වෙනවා නේ. අලුතේ ඉපදෙනවනේ නේ. ওই විදිහට අපිට නිශ්චිතව පෙන්වන්න බැරි ප්‍රමාණ අපි පෙන්වන්නේ විචල්යන් විදිහට. එතකොට ඒවා පෙන්වන්නේ වීජීය සංකේත මගින්. පැහැදිලිද? අපි දැන් පොඩ්ඩක් යමුද අභ්‍යාසයේ පැත්තට. සර් 18 2 අභ්‍යාසය. ඔන්න බලමු. excuse me sir. කියන්න දුව. සර් මේ ලෝකයේ ඇති මල් ගණන කියලා ලියන්න පුළුවන්ද? ලෝකයේ ඇති මල් ගණනට වඩා තව දේවල් ලියන්න පුළුවන් නේද?
ඔකේ ඇති මල් ගණන කිව්වම ඉතින් ඒකේ නිශ්චිත ප්‍රමාණයක් නැහැ නේ වෙනස් වෙනවනේ නේ. ඔව් සර් ඒක ප්‍රමාණය නෙවෙයි. සර් අහසේ ඇති තරු ප්‍රමාණය ඔව් LV කියලා ලියන්න පුළුවන්ද? එච්චර දුර යන්නත් ඕනේ නැහැ අහසට නගින්න ඕනේ නැහැ ළඟපාතේ ඒවා තියෙනවනේ පොඩි පොඩි ඒවා නේද? ඔන්න බලමු. මෙන්න බලන්න. නෙට්බෝල් කණ්ඩායමක සිටින ක්‍රීඩිකාවන් ගණන නියතයක්ද විචල්‍යයක්ද? නියතයක්. කවදාවත් වෙනස් කරන්න කවදාවත් කියන්නේ ඉතින් තාම ඒක සම්මතයට අනුව දැනට එහෙමයි. සම්මතේ වෙනස් වුණොත් ඉතින් වෙනස් වෙනවනේ. කෙසෙල් කැනක පළමු ඇවරියේ ගෙඩි ගණන. විචල්‍යයක්. හැම කෙසෙල් කැනක හැම කෙසෙල් කැනකම පළවෙනි ඇවරියේ ගෙඩි ගණන එකම ගාන වෙනවද? ඔන්න ඊළඟ එක හොඳට අහගන්න. ගුවන් යානාවකට කෙනාගෙන් අහන්නකෝ. නෑ දැන් මම මේ අහනකොට පොදුයි උත්තර දෙන්න නැත්නම් ඔක ලොකු වෙලාවක් යනවා. ගුවන් යානාවකට කටුනායක ගුවන් තොටුපළේ සිට නවදිල්ලි ගුවන් තොටුපළට යාමට ගතවන කාලය. නියතයක්. විචල්‍ය මෙහෙමයි පුතේ. හරියටම තත්පරයට යන්න බෑනේ පුතා. මේක වෙනස් වෙනවනේ නේද? මොකද බාහිර සාධක තියෙනවනේ. නේ? කාලගුණ තත්ත්වයන් අනුව වෙනස් වෙනවා. දැන් ඕගොල්ලන්ට හොඳම උදාහරණය තමයි ස්ටේෂන් එකට ගිහිල්ලා ඔබ දුම්රියකට දුම්රියක් එනකම් බලාපොරොත්තු වුණොත් එහෙම ඒ නියමිතම වෙලාවට එන්නේ නැහනේ. වෙනස් වෙනවනේ නේ? එහෙනම් මේක අපිට ගන්න වෙන්නේ විචල්‍යයක් විදියට. එකම වෙලාවට නිශ්චිතවම යන්න අමාරුයි. අනෙකුත් බාහිර බලපෑම් නිසා. මේක විචල්‍යයක්. හතරවෙනි එක. අපිට හරියටම නිශ්චිතව තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ ප්‍රමාණය. ඔබද මාද කවුරු කරත් ඒක නිශ්චිතයි නම් තමයි ඒක අපි නියතයක් ලෙස සලකන්නේ. එතකොට සමචතුරස්‍රයක ඇති පාද ගණන. දැන් ඔන්න බලන්න. නියතයක්. මීටරයට ඇති සෙන්ටිමීටරයක්. කිලෝග්‍රෑම් එකකට අල්ලන දෙහි ගෙඩි ගන්න. කිලෝග්‍රෑම් එකකට අල්ලන දෙහි ගෙඩි ගන්න. එක සැරයක් උත්තරේ එක සැරයක් කිව්වම ඇති පෙට්‍රල් ලීටරයකින් කිසියම් මෝටර රථයක් ගමන් කරන දුර ශිෂ්‍යයෙකුට ගෙදර සිට පාසලට යාමට ගතවන කාලය දිනක වර්ෂාපතනය ඇමරිකන් ඩොලර් එකක මිල රුපියල් අවුරුද්දකට දින ගණන දැන් අන්න වැස්සක් පෑවුවා වගේ බොහොම හොඳයි. එතකොට අපි යම් පොඩ්ඩක් ක්‍රියාකාරකම් පොත පැත්තට ඔන්න මම ඔයගොල්ලන් ක්‍රියාකාරකම් පොත පැත්තට එක්කන් යන්න හදන්නේ. හරි. කිව්වා නේද ක්‍රියාකාරකම් පොතේ අර ඒව රෙකෝඩ් කරලා සර්ට දාන්න කියලා. අනිවාර්යෙන් ඔව් අනිත්යටත් බලන්න ආසයිනේ හැමෝම එහෙම කරමු. ඔන්න බලමු ඉස්සෙල්ලා ක්‍රියාකාරකම් පොත. මම ආරාධනා සර් ලොග්ගුණේ සර් මට සර් මොකද සර් ක්‍රියාකාරකම් පොත? ක්‍රියාකාරකම් පොත ගැන දන්නේ නැද්ද දුව? නෑ සර් මම ආරාධනා මංගේ ඉස්සතින් ජොයින් උනේ. ඔන්න අහගන්නකෝ දැන් මම ආයි අද පන්තියේ වුණාම මේ පොත දාන්නම් PDF එක. මේ පුතේ
ඕගොල්ලන්ගේ විෂය නිර්දේශයට සමගාමීව අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් සකස් කරලා තියෙන ක්‍රියාකාරකම් පොතක්. මේ පොතේ අපි නම් මුලින් ඉඳන් මේකේ පුතේ මම මූල පාඩම් වල ඉඳන් පුතාලා දුවලා මේවා කරගෙන ආවා. දැන් අපි බලන්න මේ හැම පාඩමකටම මේ ක්‍රියාකාරකම් සර් ක්‍රියාකාරකම් පොත දාලාද තියෙන්නේ සර් ස්ක්‍රීන් එකට පේන්නේ නැහනේ. ඇවිල්ලා නැද්ද පුතේ? සෝරි. මම දැන් දාන්න. දැන් පේනවනේ. ඔව් සර්. දැන් බලමු අපේ පාඩමට අදාළව විෂය සංකේතවල අපේ අත්පොතේ අභ්‍යාසස අපි ලියලාද කරන්නේ නැත්නම් අංක දාලා උත්තරේ නෑ ඒක ලියලා කරන්න ඕන දුව. ඔයා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඒක ලියලා කරන්න වාක්‍යය ලියලා කරන්න ඕන. ඉස්සරහෙන් දාන්නව. එහෙම ලියලා කරන්න. ඔන්න පුතේ දැන් අපි මේ ක්‍රියාකාරකම් පොතේ අපි යමු බලන්න. මෙන්න ආව පාඩම. මේක ක්‍රියා. බීජීය සංකේත. නේ? එතකොට ඒ යටතේ අපි ක්‍රියාකාරකම එක බලමු. සම්මත සංකේත ඇසුරෙන් සාදාගත් කාර්පත් කට්ටල. එම සංකේත වලින් නිරූපිත තොරතුරු වචනයෙන් සඳහන් කාර්පත් කට්ටල. ඒ කියන්නේ පුතේ මෙන්න මේ සංකේත ටික ඕගොල්ලෝ දන්න කියන ඒවා. ඒ මොනවද? මේ තියෙන්නේ මෙන්න මේවා නේ. මාර්ග සංඥා. අන්න දැන් මාර්ග සංඛ්‍යා. මේ මාර්ග සංඥාවේ මේකෙන් ප්‍රකාශ වෙන්නේ මොකක්ද කියලා කියවෙන්න ඕන. පාර පයින්නවා. නෑ ඉදිරියෙන් පාසලක් කියන එක නේද ඔය වෙන්නේ. ඔය විදියට මේ එතකොට ඔය මාර්ග සංඥා ටික පුතාලට තියෙනවා. රෝහලක් අය මේ මාර්ග සංඥා වලින් කියවෙන දේවල් ඔබ සඳහන් කරන්න ඕන. මේ සංකේත වලින් ප්‍රකාශ වෙන දේවල් මේ සංකේත වලින් ප්‍රකාශ වෙන දේවල් සඳහන් කරන්න ඕන. ඒවට අදාළ උත්තර මෙතන තියෙනවා. මෙතන මේ කාඩ්පත් ටික මේවා ඔයගොල්ලෝ ලියලා කපලා ඒ අදාළ සංඥාව ඉදිරිපත් කරන්න තියෙන්නේ. මේ තියෙනවනේ මේකට අදාළව. තේරුණාද? මිස් ඒ කියන්නේ කාඩ්පත් ටික අපි ලියාගෙන ওই ටික මික්ස් කරලා තියලා අපි ගේම් එකක් විදිහට කරන්න පුළුවන්. කරන්න නේද? ඔව් ඔක්කොම කලවම් කරලා තින්නේ. ටක් ගාලා ඊට පස්සේ ටයිමින් වලට බලන්න කොච්චර ඉක්මනින් පුතාලට ඒ ටික පෙළ ගැස්ම හදන්න පුළුවන්ද කියලා. පැහැදිලිද? ඒක රෙකෝඩ් කරලා එවන්න ඕනේ නේද? හරි. ලස්සනට ඒක රෙකෝඩ් කරලා වීඩියෝ ක්ලිප් එකක් එවන්න. පුළුවන් නේද? හරි. ඔන්න අහගන්න පුතේ පොඩ්ඩක් අහගන්න. දැන් ඔන්න මේ පළවෙනි ක්‍රියාකාරක මෙතනින් ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ පුතා සංකේත වලින් ප්‍රකාශ වන දේවල්. ඒ අදාළ සංකේත වලින් ප්‍රකාශ වන දේවල් හඳුනා ගැනීම. නේ? ඒක. ඊළඟට පුතේ බීජීය සංකේතයට ගියොත් ඒකේ ඊළඟ මෙතන තියෙනවා මෙන්න මෙහෙම. මේ ආදේශයේ පැත්තට එන්නේ. ඊළඟ එක ඔබ දන්න ප්‍රමාණ නොදන්න ප්‍රමාණ තමයි ඊට පස්සේ සඳහන් කරන්න තියෙන්නේ. ඒක මේ ඇමුණුම එන්නේ 18 ක්‍රියාකාරකම 18 බලමු අපි 18 මොකද්ද තියෙන්නේ කියලා. 18 විනිවිද පෙනෙන බෝතල් 3යි. විනිවිද නොපෙනෙන කුඩා බෝතල් 3යි. තරමක ලොකු බෝතල්, ලොකු බොත්තම්, වීදුරු බෝල, ගිනි කූරු. දැන් මේක නම් ටිකක් විනිවිද පේන බෝතල් 3ක් ඕන. විනිවිද නොපෙනෙන බෝතල් 3ක් ඕන. ඒකට දානවා පුතේ විනිවිද පේන බෝතල් 3ට පුතේ බොත්තම් හරි මොනවා හරි ටීක් බෝල හරි මොනවා හරි ද්‍රව්‍ය කිහිපයක් ඔයගොල්ලෝ ඒකට දානවා. විනිවිද නොපෙනෙන එකටත් දානවා. තේරුණාද?
එතකොට අපි බලනවා විනිවිද පේන බෝතලේ අපිට ඒ තීන ප්‍රමාණය කියවන්න පුළුවන්ද කොච්චරද? ඒක තමයි අන්නේ ඒ අණුව තමයි මෙන්න මේ වගුව පුරවන්න තියෙන්නේ. මෙන්න මේ වගුව. මේ තියෙන්නේ ඔන්න බලන්න. පුත දාන්න පුළුවන්ද? මම දාන්නම්. එතකොට මේ භාජනයේ තියෙන ප්‍රමාණය දන්න ප්‍රමාණයක්ද? ඔව් මේ හරියට දාලා තියෙන්නේ. හරි. දන්න ප්‍රමාණයක්ද? දන්න ප්‍රමාණයක්. කොච්චරද? 5යි. B භාජනයේ තියෙන ප්‍රමාණය දන්න ප්‍රමාණයක්ද නොදන්න ප්‍රමාණයක්ද? නොදන්න ප්‍රමාණයක්. එහෙනම් ඒක අපි දන්නේ නැහැ. එතකොට අපි ඒක තාම ලියන්නේ නැත්නම් අපිට දැන් අපි දන්න හින්දා x ප්‍රමාණයක් කියලා ලියන්නත් පුළුවන් නේ. x ප්‍රමාණයක්. දැක්කද? එතකොට p ප්‍රමාණය දන්න ප්‍රමාණයක්ද? ඔව්. කොච්චරද? 15. ඒක ඔයගොල්ලෝ දාන ප්‍රමාණ අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. අන්න එහෙම පුතේ මේක තනියම කරන්න පුළුවන් වැඩක්. q ප්‍රමාණය දන්නේ නැහැ. එහෙනම් අපි a ප්‍රමාණයක් කියලා ගන්නවා. අන්න එහෙමයි. තේරුණාද ඒකත්? ඒක ඉතින් අර බෝතල් 3ක් එහෙම හොයාගන්න නැත්නම් පුළුවන් නම් කරන්න. ඔය ක්‍රියාකාරකම් පොතේ වෙනව නේද? ඔව් මම දාන්නම්. ඒක තමයි ප්‍රධාන වශයෙන් ඒ ක්‍රියාකාරකම් දෙක තමයි පුතාලට තියෙන්නේ. ඒ ක්‍රියාකාරකම් දෙක නේද? ඊළඟ අදියර තමයි විජ්ජීය ප්‍රකාශන ගොඩනැගීම හා ආදේශයේ කොටසට යන්න තියෙන්නේ. අද මම ඕගොල්ලන් එතනට එක්කන් යන්නේ නැහැ. පුතාලා අර ක්‍රියාකාරකම් ටික කරන්න. තව මම ඕගොල්ලන්ට මේකට තව අභ්‍යාසයක් දාන්නම්. තව මේ පුතාලට හුරු වෙන්න විජ්ජීය සංකේත හුරු වෙන්න මම ඕගොල්ලන්ට අභ්‍යාසයක් දාන්නම්. අමතර අභ්‍යාසයක්. හරි. අච්චු පොතේ අභ්‍යාස වලට අමතර එකක් මම ඕගොල්ලන්ට එකතු කරන්නම්. ඔයගොල්ලන්ගේ WhatsApp group එකට. හරි? ඔව්. අද රෑම දානවද? ඔව් මම අද රෑම දාන්න පුතේ. හරි? ඒකට අදාළව. එහෙනම් අද අපි එතකොට අපි සාකච්ඡා කරේ. දැන් පුතාලා අලුත් දෙයක් දැනගත්තනේ. මොනවද ඥාත කියන්නේ මොනවද? අඥාත කියන්නේ මොනවද? විචල්්‍ය කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ අඳුරගත්තා. ඒතොර ඥාතයක් අපි පෙන්වන්නේ සංඛ්‍යාත්මකව. අපි දන්න ඉලක්කම් භාවිතා කළ සංඛ්‍යාවකින්. හැබැයි අඥාතයක් අපි පෙන්වන්නේ මේ ඉංග්‍රීසි වලදී සිම්පල් අකුරක් අපි යොදාගෙන. විචල්්‍ය පෙන්වන්නේත් එහෙමයි. එහෙනම් දුවේ පුතේ ඔයගොල්ලෝ 19 පාඩමේ 18 පාඩමේ අභ්‍යාස ටික සම්පූර්ණ කරලා තියන්න. ආයි ඔයගොල්ලන්ව මම ලබන සතියේ මැදක් හරියේ ගන්නවා. අද කවදද? අද 14 අඟහරුවාදනේ. ඔව්. අපි ගමු මේකේ සිකුරාදා සිකුරාදා උදේ ගමු දේනම් උදා සිකුරාදා උදේ 8ට පුළුවන් 8ට ඉඳන් අපි 9 ඝනවස්තු පාඩමේ අභ්‍යාසද අනේ සර් 9:00 වෙනකම් පුළුවන් සර්. ඉඳන් කරමුකෝ. පුළුවන් සර්. 4 ඉඳන් කරමුකෝ සර්. 9ට ඉස්කෝලේ එහෙමනම් අපි එහෙම වුණොත් එහෙනම් උදේ ගමු එහෙමනම් මේ ඉස්කෝලේ සමහර අය ඉන්න හින්දා මේ අපි උදේ 7 ඉඳන් 8:00 වෙනකම් කරමුකෝ. හරි ඔන්න එහෙම තියාගමු. ඒ දාට අපි කරන්නේ පුතේ විජීය ප්‍රකාශයට ගොඩනැගීම හා ආදේශය. එතකොට මේ පාඩම සම්පූර්ණ වෙනවා. ඒකත් හරි ලේසි. පොඩි පැයක කාලයකින් කියලා දෙන්න පුළුවන් පුතාලට. හරි. එහෙමනම් ඔයගොල්ලන්ගේ වැඩ කටයුතු මතකයිනේ. පළවෙනි එක තමයි මේ පාඩමේ සටහන හොඳට කියව ගන්න අච්චු පොතේ අභ්‍යාස පිළිවෙලට කරන්න. ක්‍රියාකාරකම් පොතේ ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා. ඒ දෙක කරන්න. ඊට පස්සේ මම අමතර තව අභ්‍යාසයක් මේකට එකතු කරන්න. පැහැදිලි? මේ විදිහට අපි කරමු. නැවත අපි සිකුරාදා මුල ගැහෙමු. මට පොඩ්ඩක් මම දැන් මේක ඔයගලන්ට ගෲප් එකට දාන්න. එහෙනම් දුවල පුතාලට හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.